ඉරහි සාදුනාදයක් පවත්වන සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින විහාරාධිපති පණ්ඩිතහාමුදුරුවන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. මේ මොහොතේ ඔබ හැම දිනම විහාරස්ථානයට පැමිණ සම්බන්ධ වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව බොහෝම කාලෙකින් තමයි අපට අහන්න ලැබෙන්නේ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ බොහෝම කාලයකට සැරයක්. ඒ බොහෝම කාලෙකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ ලෝකයට මතු කරන්නේ කවුරුවත් දන්නේ නැති විදිහේ පණිවිඩයක්. දෙව් මිනිසුන් සහිත ලෝකයේ කිසිවෙක්වත් දන්නේ නැති පණිවිඩයක් මතු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. එහෙම ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයට සදාකාලිකවම නිවෙන විදිහ ගැන පණිවිඩයක් මතු කරනවා. එතකොට මේ ධර්මයේ තුල යම් ශ්‍රාවකෙක් මේ ජීවිතයේ තුලදී ජීවමාන වුණොත් ඒ ජීවමාන වුණු ශ්‍රාවකයාට මේ ජීවිතයේ තුලදීම අවබෝධය තහවුරු කරගන්න ලැබෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒක ඉතා දුර්ලභයි කියලා කියන්නේ කාටවත් මේ වගේ කතාවක් තේරෙන්නේ නැහැ. අද සාමාන්‍ය කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ වදාළ පණිවිඩය තේරුම් ගන්න අමාරුයි. සමහරවිට මේක උගත් කෙනෙකුට තේරෙන්නේ නැහැ. මම දන්න අය ඉන්නවා, ඒ අයට සමහර අය ඉන්නවා කියවන්නවත් බෑ හරියට. හැබැයි හොඳට ඒ ධර්මයේ තේරෙනවා. ඒකට හේතුව තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ ප්‍රඥාවන්තයින්ට. උගතුන්ට නෙවෙයි. ඒ නිසා උගත්කම නැති උදවිය ඉන්නවා බොහොම ලස්සනට මේ පටිච්ච සමුප්පාදේ තේරෙනවා. පංචස්කන්ධ විභාගය හොඳට තේරෙනවා. ස්කන්ධ ගැන කියනකොට තේරෙනවා.
ධාතු ගැන කියනකොට තේරෙනවා. ආයතන ගැන කියනකොට තේරෙනවා. නාම රූප විභාගය ගැන කියනකොට තේරෙනවා. හැබැයි ප්‍රඥාව නැති කෙනෙකුට මේ කතාව තේරෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මොනවද මේ බණ? මේවා නිකන් බණද? ඔය වගේ හිතෙන්නත් පුළුවන්. එහෙමනම් මේ ධර්මය අහන තැනකට අපේ අවධානය යොමු වෙන්නේ පවා ප්‍රඥාවකට. නිකාම්ම මේ ශාලාවට ආව නෙමෙයි. පුරාණ හේතුඵලවල ගැළපීමකට තමයි මේ ධර්මයේ ඔබේ කන වැටෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා අවබෝධේ කරා යන එක එක ක්‍රම. එකම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. අවබෝධේ කරා යන්න එකම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. එක එක ක්‍රම වලින් කියන්න පුළුවන්. ඒතර එක එක ක්‍රම වලින් කියන්නේ එකම නිර්වාණයට යන විදිය එක එකනාට තේරෙන විදි වෙනයි. එක එකනාට තේරෙන එක එක විදියට නිසා බුදුරජාණන් වහන්සේ මේ අරුබුදේ සමනය කරගන්න විදි ගැන බොහෝම ලස්සනට පැහැදිලි කළා එක එක විදියට. දැන් මේක Tamanගේ අරුබුදයක්. ඒක තමයි අපි පළවෙනියෙන් තේරුම් ගන්න ඕනේ. මේක ලෝකයේ අරුබුදයක් නෙමෙයි. මේක Tamanගේ අරුබුදයක්. එතකොට දැන් ධර්මයේ තියෙනවා ওই ජටා සූත්‍රය වගේ දේශනාවල අන්තෝ ජටා බහි ජටා කියලා. ඇතුලේ ගැට පිටත් ගැට. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. ඒ ගැට ටික ලියා ගන්න බැරි වෙලා ලොකු ගැට ගොඩක් හිර වෙලා. දැන් මේවා ගැඹුරින් තෝරනකොට මේක නිකම්ම කතාවක් නෙමෙයි. අන්තෝ ජටා කිව්ව මොකක්ද? මොකක්ද ඇතුලේ ගැට? දැන් අන්තෝ ජටා කිව්වේ පංචස්කන්ධේ උපාදානී වෙලා කියන අදහස. බහි ජටා එළිය ගැට මොනවාද? එළිය ගැටේ කියලා කියන්නේ ඇසට පෙනෙන රූපයටත් අහු වෙලා. කනට ඇහෙන ශබ්දයටත් අහු වෙලා. නාසයට දැනෙන ගඳ සුවඳටත් අහු වෙලා. දිවට දැනෙන රසයට, කයට දැනෙන පහසට. එහෙනම් ඇතුලේ ගැටේ කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් කියන වචනය. බහි ජට දැන් බලන්න මේක අපි දන්නේ නැහැ මෙච්චර කාලේ. දැන් මේක අහලා නැද්ද අපි? අහලා තියෙනවා මේ අන්තෝ ජටා බහි ජටා කියන එක මිනිස්සු මුමුණන්නේ නැද්ද? ඒතර අන්තෝ ජටා ඇතුලේ ගැටේ තමයි පංච උපාදානස්කන්ධ ලෝකය. එළිය ගැටේ තමයි මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන් වලට හසු වී යාම. ඒක තමයි ලෝකෙ එළිය ගැටේ. ඒතර මේකට විකල්පේ මොකද්ද? දැන් ඇතුලේ ගැට වලටත් හිර වෙලා. එළිය ගැට වලටත් හිර වෙලා. දැන් මේ එළිය ඇතුලේ ගැට වලට හිර වෙලා ඉද්දී ඒකට විකල්පේ මොකක්ද? ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ බොහොම ලස්සන ක්‍රමයක්. මොකක්ද? ඒකට මේ ගැටේ ලියාගන්නේ කොහොමද කියලා එක්තරා කෙනෙක් උන්වහන්සේගෙන් අහද්දී උන්වහන්සේ වදාළා මේ ගැටේ ලිහන ක්‍රමය තමයි සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවය. ඔන්න ගැටේ ලිහන විදිහ. සීලේ පතිට්ඨාය සීලේ මත පිහිටා නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවය. විනිවිද යන ප්‍රඥාවෙන් ලෝකයේ දකින්නකොට තමයි ආතාපි නිපකෝ බික්කු කෙලෙස් තවන වීරියෙන් විනිවිද යන ප්‍රඥාවෙන් සීලේ මත පිහිටා ලෝකයේ දිහා බලනකොට මේ ගැටේ ලිහිනවා කියන්නේ. බලන්න කොච්චර ලස්සනයි. සීලේ මත පිහිටා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවය. සිත වඩනකොට චිත්තං පඤ්ඤංච භාවය. හිත භාවිතා කරනකොට ප්‍රඥාවෙන් මොකක් මතද සිත භාවිතා කරන්නේ? සතිපට්ඨානය. හිත භාවිතා කරන්නේ මොකක් මතද? සතිපට්ඨානය. සීලේ මත පිහිටා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන්. හිත සතිපට්ඨානය තුල වඩනකොට ප්‍රඥාවෙන් බලනකොට චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි කියන්නේ මොකක්ද?
කෙලෙස් තවන වීරියට ආතාපි නිපකෝ බික්කු එයා තමයි ඇතුලේ ගැටයද පිට ගැටයද ලිහන්නේ. කොච්චර බලන්න කොච්චර ලස්සනයි. ඒ කියන්නේ දැන් එහෙමනම් මේ ඇතුලේ ගැටයයි පිට ගැටයයි මේ ගැට දෙක ලිහිනකොට එයා නිවනට යාගේ හිතපත් වෙනවා. ඒකට පළවෙනි පදනම තමයි සීලය. සීලේ පතිට්ඨාය. සීලේ මත පිහිටන්න ඕන. සීලේ මත පිහිටනවා කියන්නේ පන්සිල් රකින්න එකට නෙමෙයි. සීලේ මත පිහිටනවා කියන්නේ අටසිල් රකින්න එකටත් නෙමෙයි. ඒවත් සීලේ කීක ප්‍රභේද. සීලේ මත පිහිටනවා කියන්නේ මේ මොහොත තුල ඉන්ද්‍රිය සංවරය හදා ගන්නවා කියන එකයි. දැන් ඉන්ද්‍රිය සංවරය හදා ගන්න. ඒතර බුදුදහමේ සීලේ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද? බුදුරජාණන් වහන්සේ අපිට මේ වෙලාවේ සීල් රකින්න නෙමෙයි ගන්න. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ සීලය සිදුරු වෙන්න බලපානවා යම් සංයෝජනයක්. ඒ සංයෝජනේ ගලවන්නයි බුදුදහම ගන්න. සීලේ කැලැල් වෙන්නේ සක්කාය දිට්ඨිය නිසා. සීලය අපිරිසුදු වෙන්නේ මොකක් නිසාද? සක්කාය. ඒ කියන්නේ තණ්හා මගේ ආත්මය කියලා අර ඇතුලේ ගැටවලට හිර වෙනවා. පංචස්කන්ධේ හිර වෙනවා. මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා හිර වෙනවා. ඒ හිර වුණාට පස්සේ එයා මම පරිස්සම් කරගන්න ගොඩාක් දේවල් කරනවා. එතකොට තමයි සීලය කැලැල් වෙන්නේ. මාව පරිස්සම් කර. දැන් මදුරුවෙක් වහනකොට මදුරුවාට ගහන්නේ ප්‍රාණඝාතය කෙරෙන්නේ ඇත්තටම ප්‍රාණඝාතය කරන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි සක්කාය දිට්ඨිය. මගේ කියන හැඟීම තියෙන. ඒකනේ සෝවාන් වුණාට පස්සේ කවදාවත් දුසිල්වත් වෙන්නේ නැහැ. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් සිල්පද කඩන්නේ නැහැ. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා සරකාණි ශාක්‍ය සරකාණි සංයුක්ත නිකාය. එයා හොඳට දීපු මිනිහෙක්. ඒ නමුත් එයා සෝවාන් වුණාට පස්සේ එයා කවදාවත් බොන්නේ නැති කෙනෙක් විදිහට තමයි නැගිටලා තියෙන්නේ. හේතුව තමයි සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් විතරයි ඇත්තටම සිල්පද කැලැල් වෙන්නේ. ඒ කියන්නේ එහෙමනම් ඕකට කියන්නේ ධර්මී කියනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දර්ශනීන සම්පන්නෝ. දර්ශන සම්පන්න සීලය කියලා එකක් තියෙනවා. ඒක පන්සිල් නෙමෙයි. දැන් මිනිස්සු ගන්නේ පන්සිල් කියලා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දර්ශනීන සම්පන්නෝ. දර්ශන සම්පන්න සීලය. දර්ශන සම්පන්න සීලය කියන්නේ සීලේ කැලැල් වීම පිණිස යම් සංයෝජනයක් තියනවාද ඒ සංයෝජනේ ගලවා අයින් කරනවා. සීලය කැලැල් වෙන්නේ සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨිය නැති වුණොත් අමුතුවෙන් සීල් රකින්න කියලා පොයට පන්සල් එන්න දෙයක් නැහැ. සක්කාය දිට්ඨිය අයින් වුණාට පස්සේ නිකම්ම සීල් රැකෙනවා. ඒක සක්කාය දිට්ඨිය අයින් වුණා කියන්නේ මහා ලොකු එකකුත් නෙමෙයි හැබැයි. ඒක ලොකුවට හිතන්න එපා. සක්කාය දිට්ඨිය අයින් වුණා කියලා මේ ගිහි ගෙදර එපා වෙලා කැලේකට යන්න එහෙම හිතෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය අයින් වුණාම මම වෙමි කියන හැඟීම පවා තියෙනවා. දැන් සක්කාය ඔකට ලස්සන සූත්‍රයක් තියෙනවා. කේමක සූත්‍රය. ඒ කේමක සූත්‍රය බල ලස්සන සූත්‍රයක්. මම වෙමි කියන හැඟීම ගැන තියෙන බොහොම ලස්සන දේශනාවක්. කේමක සූත්‍රය. මම වෙමි කියන හැඟීමට මොකක්ද කියන්නේ? මම වෙමි කියන එක අස්මිමානය කියලා කියන්නේ. මම වෙමි කියන්නේ අස්මිමානය කියන්නේ මම වෙමි කියන හැඟීම. අස්මිමානයේ දුරු වෙන්නේ රහත් වෙනකොට විතරයි. අනාගාමී කෙනාටත් අස්මිමානය තියෙනවා. කේමක කියන ආමතුරු කෙනෙක් හිටියා. ඒ කේමක හාමුදුරුව හොඳටම ලෙඩ වුණා. කේමක හාමුදුරුව ලෙඩ වුණාම දවසක් මේ අනිත් ආරාමයේ හිටිය හාමුදුරුවෝ එකතු වෙලා ඒ කේමක හාමුදුරුව හිටපු කුටියට පිටත් කරලා ඇරියා. දැන් බලන්න ලෙඩ වුණාට පස්සේ ඇති වෙන කතාබහ කොච්චර ලස්සනයි. ඉතින් මාර්ගඵලලාභී බිහිුණා කියන එක පුදුමයක් නෙමෙයි. මාර්ගඵලලාභී බිහිුණා කියන එක පුදුම නෑ.
දැන් කේමක හාමුදුරුවෝ ලෙඩ ඇඳේ. ලෙඩ ඇඳේ ඉන්නකොට ආරාමයේ ඒ කියන්නේ කුටිය තිබිලා තියෙන්නේ ටිකක් ගල් වෙන කන්දක. ආරංචි වුණා මේ කේමක කියන භික්ෂුව ලෙඩ වෙලා කියලා. ඒ ආරංචියට ඒ ආරාමේ හිටියා දාසක කියලා හාමුදුරුවෝ කෙනෙක්. ඒ හාමුදුරුවෝ කතා කළා අර වැඩිහිටි හාමුදුරුවෝ. කිව්වා ආයුෂ්මතුනි මේ කේමක ලෙඩ වෙලා කියලා ආරංචි පොඩ්ඩකින් බලන්න ඉන්න කිව්වා. ඒතර අර දාසක හාමුදුරුවෝ මොකද කරන්නේ? හිමීට අර කන්දර ගොඩ වුණා. ගොඩ වෙලා ඇහුවා කේමකයන් වහන්සේ ඔබ වහන්සේ ලෙඩ වෙලා කියලා ආරංචි. ඒ ආරංචියටයි දැන් අපි ඔබ වහන්සේ මම ආවේ හොයාගෙන. කොහොමද ඔබ වහන්සේ යැපෙන්න පුළුවන්ද කියලා. යාපනීයම් පච්ච යැපෙන්න පුළුවන්ද? දුක්ඛ වේදනා පටික්කමන් තියෙනවා අභික්කමන්. දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද? ඔබ වහන්සේට යැපෙන්න පුළුවන්ද? ජීවත් වෙන්න පුළුවන්ද කියලා. එතකොට අර කේමක හාමුදුරුවෝ අමාරුයි කිව්වා. දුක් වේදනා එන්න වැඩි වෙනවා කිව්වා. එහෙම. හොඳයි මම එහෙනම් කියන්නම්කෝ වැඩි හාමුදුරුවන්ට කියලා. අර හාමුදුරුවෝ මීටර කන්දෙන් පහළ බැස්සා. බැහැලා අර ආරාමේ හිටිය අනෙක් හාමුදුරුවෝ ගිහින් කිව්වා ස්වාමීනි කේමකයන් වහන්සේට යැපෙන්න අමාරුයි කියනවා. දුක් වේදනා එන්න වැඩි වෙනවා. එහෙමද? එහෙනම් ගිහින් අහන්න කිව්වා. ඔන්න බලන්න බලන්න මේ ලස්සනයි කතාව. මරණය ගැන නෙමෙයි කතා කරන්නේ. එහෙනම් වෙන වෙදෙක් හොයමු ඕවා නෙමෙයි කතා කරන්නේ. කවුරු හරි වෙදෙක් ළඟට එක් කරන්නේ මේ කතාව නෑ. ඊට පස්සේ පණිවිඩයක් කිව්වා එහෙනම් අහගෙන ඉන්න ආයෙත් ගිහින් ඔබ වහන්සේට රූපය ගැන මම වෙමි කියලා හරි රූපය මට අයිති දෙයක් වශයෙන් හරි හැඟීමක් දැන් තියනවාද කියලා අහන්න. වන්න මරණාසන්න වෙච්ච කෙනෙක් අහන කතාව. වේදනාව සංඥාව සංකාර විඥානය ගැන පංචස්කන්ධය ගැන මම කියලා හරි මගේ කියලා හරි හැඟීමක් පවතිනවද කියලා අහන්න කිව්වා. එතකොට ආයෙත් අර දාසක හාමුදුරුවෝ මීටර කන්දට ගොඩ වුණා. ගොඩ වෙලා ඇහුවා. එතකොට අර කේමක හාමුදුරුවෝ මොකද දාසක ආයෙත් ආවේ? ස්වාමීනි මම මේ ආවේ අහගෙන යන්න ඔබ වහන්සේට රූපය ගැන මම කියලා හරි මගේ කියලා හරි මගේ මම වෙමි කියලා හරි මට අයිති දෙයක් කියලා හරි පොඩි හැඟීමක් තියෙනවද කියලා. මට එහෙම නැහැ කිව්වා. වේදනාව ගැන මම කියලා හරි මගේ කියලා හරි හැඟීමක් තියෙනවද කියලා. මට ඒකක් නැහැ කිව්වා. සංඥාව ගැන මම කියලා හරි මට අයිති වශයෙන් හරි හැඟීමක් හිතේ තියෙනවද කියලා. නෑ මට ඒක නෑ. සංකාරය විඥානය ගැන නෑ. ඊට පස්සේ ආයෙත් අර දාසකහර පහළට බැස්සා. පහළට බැහැලා අර වැඩිහිටි හාමුදුරන් කිව්වා ස්වාමීනි කේමකයන් වහන්සේ කියනවා රූපය ගැන මම කියලා හරි මගේ කියලා හරි මම වෙමි මගේ මට අයිති දෙයක් වශයෙන් හරි උන්වහන්සේ හැඟීමක් නෑ. ඊට පස්සේ අර හාමුදුරුවෝ කල්පනා කරුණු එහෙනම් ආයෙ ගිහින් අහන්න කිව්වා එහෙනම් ඔබ රහත් වෙලාද කියලා අහන්න කිව්වා. ආයෙත් අර දාසක හාමුදුරුවෝ එමීට අර කන්දට ගොඩ වුණා. ගොඩ වෙලා ඇහුවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ වැඩිහිටි හාමුදුරුවෝ අහනවා ඔබ වහන්සේ රහත් වෙලාද කියලා. එතකොට අර කේමක හාමුදුරුවෝ කියනවා නෑ මම රහත් වෙලා නෑ. ආයෙත් අර දාසක හාමුදුරුවෝ කිව්වා අර වැඩිහිටි හාමුදුරුවන්ට මේ ස්වාමීනි රහත් වෙලත් නැහැ. රහත් වෙලත් නැහැ. එහෙනම් ආයන්නේ. දැන් මේ මරණාසන්න වෙච්ච කෙනෙක් බලන්න හරි පුදුමයි පින්වත් මේ. මේ මරණාසන්න වුණාට පස්සේ ඒ ධර්මයේ තුල ඉන්න අයගේ කතා බහ. අපි නම් ඉතින් ඔළුව අත ගාලා කීයක් දේවල් කීකේ සනසයිද බොරුවට නේ. අනේ අඬන්න එපා, බය වෙන්න එපා. දොස්තර මහත්තයා අපිට කිව්වා හොඳ වෙනවා කියලා. මේ ළඟදී හොඳ වෙනවා. දැන් දරුවෝ ලෙඩෙක් ඉන්නවා. වෛද්‍යවරයා කියනවා බේරන්න බෑ. ගිහින් ওই දින දෙයක් කන්න දීලා ගෙදර තියාගන්න කියලා. ඉතින් බේරන්න බෑ කියපු එක හඟවයිද අපි ඇවිල්ලා. හඟවන්නේ අපි හිමීට රහසින් ගෙදර ආයේ විතරක් අසුකුසු ගන්නවා. ඒවා කියන්නේ නැහැ.
ඊට පස්සේ ආයෙම කියනවා නෑ හොඳ වෙනවලු. දැන් හොඳයි කියලා නෙවෙයි කියලා කියනවා. ඊට පස්සේ අර මිනිස්සයා එහෙනම් මට හොඳ වෙයි කියලා බලාගෙන ආයෙත් අර පංචකාමයන් වින්දනය කර කර ඔය කකා බිබී ඉන්නවා. ඒ කකා බිබී ඉන්න දවසක මැරෙනවා. දුගතියට. යන්තම් මේ වෙලාවේ හරි කිව්වනම් තාත්තා ජීවිතේ හැදියෝම තමයි. දැන් කරන්න දෙයක් නැහැ. මේ ජීවිතය කොහොමවත් අත්හරින්න වෙනවා. දැන් තාත්තා හොඳට තිසරණේ පිහිටන්න. දැන් තාත්තා හොඳට සීලයක් අධිෂ්ඨානය කරගන්න. තාත්තට වෙන විකල්පයක් නැහැ. තාත්තා තිසරණේ තුල පිහිටපු අරියකාන්ත සීලයක පිහිටපු කෙනා දුගතියට යන්නේ නැහැ කියලායි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළේ. ඒ නිසා තාත්තා හොඳට දැන් ධර්මයේ පිහිට කරගන්න. එහෙම කිව්වොත් අඬා හරි තිසරණේදී අඬා හරි සීලයක් දියුණු කරගන්න. නැත්තම් දන්නේම නැතුව දුගතියට. අපි මෙහි යාව රවට්ටන්න ගිහින් දන්නේම නැතුව දුගතියට. ඊට පස්සේ මෙහි පාංශ දුල දෙනවා. අඬනවා. වැළපෙනවා. උදව්වක් නැහැ. මම දැක්ක පුදුම දෙයක් තමයි ගොඩාක් දෙනෙක් මරණාසන්න මොහොතේ අනාථ වෙලා මැරෙන්නේ. ලංකාවේ මිනිස්සු බෞද්ධ මිනිස්සු ගොඩාක් අනාථ වෙලා මැරෙන්නේ. හේතුව තමයි මරණාසන්න මොහොතේ හිත හදා ගන්න දන්නේ නැහැ. ලංකාවේ ගොඩාක් දෙනෙකුට වෙන දෙයක් ඒක. මම දැක්කා ඔය සමහර අය ඉන්නවා තිරිසනුන්ට බැඳිලා. ඒ බැඳීම් සීමාවක් නැහැ. මන් දාන්න ගෙදරක් තියෙනවා මේ කොළඹ පැත්තේ. ඒ ගෙදර නෝනක් විශ්‍රාම ගිහින් මහත්තයක් විශ්‍රාම ගිහින් දරුවෝ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. එතකොට ඒ ගෙදර කරන දේ තමයි ඒ ගෙදර ඉන්නවා බල්ලෝ මේ හොරතලේට හදන බලු පැටව 12ක් විතර. ඒ ගෙදර වෙනම වාහනයක් තියෙනවා බල්ලෝ අදින්න. කියලා බල්ලන් මෙහෙත් දෙන්න යන්නේ. වෙන එකක් තියෙනවා. ඒ කියන්නේ සල්ලි හොඳට තියෙනවා. මමත් යනවා ඔය පැත්තේ යනවා. ඉතින් අපිට හිතවත්. ගියාම කියනවා අනේ හාඳුරුනි මං දරුවෝ වගේ දැන් මේ බල්ලෝ ටික බලා ගන්න. දැන් හොඳට මරණාසන්නයි. මරණාසන්නයි කියන අවුරුදු 70 දැන් පැනලා. 70 පැන කෙනෙක් මැරෙන්න ලෑස්ති වෙන්න එපා. දැන් 70ක් පැනලා දැන් බල්ලෝ ටික බලාගෙන ඉන්නවා. මහත්යගේ වැඩි බල්ලු නාවන එක. ඒතුළු මෙහෙ ඉන්න අය කියයි බලන්න මිනිස්සු හිත හදාගන්න කරන දේ. හරි සැහැල්ලුවෙන් ඉන්නවා. මෙහි ඉන්න අයට ඔහොම නෙමෙයි වෙන්නේ. මේ ඉන්න අයට හරි හොඳයි බලන්න දරුවෝ රට. මේ දෙන්න විශ්‍රාම ගිහින්. දැන් මේ දෙන්න හරි හොඳට ඉන්නවා ජීවිතේ. දැන් බැලුවාම පේන්නේ ඕක නෙමෙයි. ඕක පිරුණාට ධර්මයෙන් බලන කෙනෙකුට ඕක වෙන විදිහකට පේන්නේ. දැන් මම බැලුවේ මම මේ ගෙදර ගියාට පස්සේ දැන් අලුතින් තවත් පැටව 4 දෙනෙක් ගෙනල්ලා. මම පව් කාලේ ගියා තව අලුතින් ගෙනල්ලා. එතකොට යා ගණන් විලාව ඇතුලේ නෝනා කියනවා. ඒ කියන්නේ දෙන්නට සල්ලිත් තියෙනවා. ඊට පස්සේ දෙන්න කරන්නේ අර උදේ ඉඳලා බල්ලොන්ට කෑම හදනවා. බල්ලෝ නාවනවා. ඉතින් හොඳයි නේ දැන් දරුවෝ ගැන හූල්ල ඉන්න කෙනෙක් හොඳයි නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දවසේම ආචින්න කර්මයක් විදියට ඔළුවේ වැඩ කරන්නේ බල්ලන්ගේ වැඩ පිළිවෙල. දවසේ. දැන් මරණාසන්න මොහොත කොයි වෙලේද දන්නේ නැහැ. මරණාසන්න වෙලා කොයි වෙලේද දන්නේ නැහැ. දැන් ළඟදී මැරෙනකොට පින්වත්නි ඔය බල්ලම ඔළුවට ආවොත් ඒක තමයි යාගේ උපාදානය. අවදානමක් නැහැ. එතකොට ඒක යාගේ උපාදානය. ඒක උපාදානය වුණොත් උපාදානයට අනුව තමයි භවය හැදෙන්නේ. භවය හැදුනාම භවපත්‍ය ජාති. ඊට අනුව තමයි ජාතිය පහළ වෙන්නේ. මෙහි පාංශ තුල දෙනවා. අම්මා බල්ලගෙන කුසේ. අම්මා මලාම මෙහි පාංශ තුල දෙනවා. දරුවා හිතන්නේ දරුවෝ දැන් රට ඉඳලා එයි. ඇවිල්ලා ජයට පාංශ තුල කරයි. ආමුදුරු ගෙනල්ලා ඊට පස්සේ ලොකු දානමාන ගෙනල්ලා තීන වියදම් කරලා හොඳ ලංකාවේ බොහොම ප්‍රකට දේශකයන් වහන්සේ නමක් ගෙනල්ලා බණ කියලා ගොඩාක් දේවල් කරයි. නමුත් අම්මගේ විඥානයේ ගෙදර බල්ලගේ බඩේ පැලවිලා
දරුවා දන්නේ නැහැ. අම්මා දන්නේ නැහැ. තාත්තා දන්නේ නැහැ. අනාථයි. ඒක තමයි ලෝකයේ ඇත්ත කතාව. ඇත්ත කතාව. හරියට ලංකාවේ මිනිසුන්ගේ විඥානීය මාළු ටැංකිවල පැලවෙනවා. මාළුවන් කුසේ බිත්තරවල ඉපදෙනවා. ඒක යන්නේ එහෙම අවදානමක් තියෙනවා අපිට. ඒක තේරෙන්නේ නැහැ ධර්මයෙන් බලන්නේ නැති කෙනෙක්. ඒ නිසා භාගතුන් වහන්සේ අපට වදාළේ උපාදානය හානියක්. උපාදානය හානියක්. දැන් බලන්න මේ ඒ කාලේ ජීවිතේ ධර්මයක් තියන අයගේ කතාව කොහොමද? දැන් අර කේමක හාමුදුරුවන්ට ආයෙත් අර දාසක හාමුදුරුවෝ ගියා. ගිහින් ඇහුවා ඔබ වහන්සේ රහත් වෙලත් නැහැ කියනවා. එහෙනම් ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ දැන් දාසක කේමක හාමුදුරුවෝ මොකද්ද කිව්වේ? රූපය මම කියලා හෝ මගේ කියලා හැඟීමකුත් නැහැ. වේදනාවටත් නැහැ. සංඥාව ගැනත් මම මගේ කියලා හැඟීමකුත් නැහැ. සංකාරය මම මගේ කියලා හැඟීමකුත් නැහැ. විඥානය මම මගේ කියලා හැඟීමකුත් නැහැ. රහත් වෙලත් නැහැ. ඒ කියන්නේ රහත් වෙලත් නැහැ. දැන් මොකද්ද මේ ඔබ වහන්සේ කියන්නේ? එතකොට අර කේම ගහඳුර නැගිට්ටා. නැගිටලා කිව්වා දාසක මොකද්ද මේ ඇවිදින්නේ? ඒ සූත්‍රේ බලන්න එහෙම තියෙනවා. දාසක මොකද්ද මේ වාගේ ඇවිදින්නේ? එහෙට යනවා මෙහෙට එනවා. ඔක් කරන්න එපා කියලා. මමම එන්නම්. මමම ගිහින් කියලා දෙන්නම්. ඊට පස්සේ අර හාමුදුර හැරමිටිය ගත්තා ළඟ තිබ්බ. දැන් වයසයි ලෙඩයි හාමුදුර. හැරමිටිය අරගෙන අර වැඩිහිටි හාමුදුරුවෝ ඉන්න තැනට ගියා. අද නම් කියන්නේ නැද්ද? ඇයි මම යන්නේ? ඒ අය කියන්නේ මම ලෙඩ වෙලා ඉන්නේ. මම ලෙඩ වෙලා ඉන්නවා මම බලන්න ඉන්න ඕන නිසා මම මේ ලෙඩින් ඉඳගෙන මම මොකටද ආරාම ගන්න? ඔයා මොකටද මේ එක එක වචන අරන් ඉන්නේ ඇයිද එන්නේ කියන්නකො මල්ලාට කියලා කියන්නේ කියනවා. ඒ ගුණවතුන්ගේ හැටි. ඊට පස්සේ අර කේමක හාමුදුරුවෝ ගිහින් බොහොම ප්‍රියමනාප කතාවක අර හාමුදුරුවෝ එක්ක යෙදිලා ඒ හාමුදුරුවෝ අතරින් මේ වැඩිහිටි හාමුදුරුවෝ අහනවා ඔබ වහන්සේට රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංකාරය ගැන විඥානය ගැන මම කියලා හෝ මගේ කියලා හැඟීමක් නැත්තම් ඔබ වහන්සේ රහත් වෙලත් නැත්තම් මොකද්ද ඔබ වහන්සේගේ தত্ত্বය? එතකොට උන්වහන්සේ කියනවා මට රූපය ගැන මම කියලා හරි මගේ කියලා හරි හැඟීමක් නැහැ තමයි. වේදනාව ගැන මම කියලා හරි මගේ කියලා හරි හැඟීමක් නැහැ තමයි. සංඥාව ගැන මම කියලා හරි මගේ කියලා හරි හැඟීමක් නැහැ තමයි. සංස්කාරය ගැන මම කියලා හරි මගේ කියලා හැඟීමක් නැහැ තමයි. විඥානය ගැන මම කියලා හරි මගේ කියලා හැඟීමක් නැහැ තමයි. හැබැයි ස්වාමීනි මට මේ පංචස්කන්ධයම ගැන පොඩිවට තියෙනවා මම කියලා හැඟීම. අන්න ඒකට තමයි අස්මිමානය කියන්නේ. ඒක කොච්චර හොයන්න බෑ. රූපයටද කියලාවත් කියන්න බෑ. වේදනාවට කියලාවත් කියන්න බෑ. සංඥා ඒ කියන්න බෑ. හැබැයි එකක් තේරෙනවා මුළු පංචස්කන්ධයටම මම කියලා පොඩි හැඟීමක් තියෙනවා. මම වෙමි කියන හැඟීමක් තියෙනවා. අන්න ඕකට තමයි අස්මිමානය කියන්නේ. ඕක නැති වෙන්නේ අරහත් වෙන්නේ. ඒ කියන්නේ අනාගාමී වෙච්ච කෙනාට අස්මිමානය තියෙනවා. අනාගාමී දැන් මේ එහෙනම් මේ උනාසේ අනාගාමී තත්ත්වය. එතකොට ඒක උනාස් කියන මම උපමාවකින් කියන්නම් කියනවා. කේමක හාමුදුරුවෝ වැඩි හිටියාම දැන් ලෙඩ ඇඳේ ඉතලා කියන්නේ අද නම් සිහි විකල් වෙලා. ඇයි මේ ජීවිතය අත්දැක ගන්න බැරුව බොහෝම අනාථ වෙච්ච අවස්ථාවක්. එතකොට උන්වහන්සේ කියනවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ස්වාමීනි මේ ඇඳුම හොයේදුවම ඒ කාලේ ඇඳුම් හොදන්න පාවිච්චි කරලා තියෙන්නේ ගොම වගේ පිරිසුදු කාරක දාලා මිශ්‍රණයක් හදනවා. ඊට පස්සේ මේ ගොම එකේ ඔබලා තියෙනවා. ඔබලා තියලා පස්සෙට හොදන්න. ඒතර ඒ රෙද්ද හොඳට පිරිසුදු වෙනවා. ඒ රෙද්ද හොඳටම පිරිසිදු වුණත් පින්වත්නි ඒ රෙද්ද අපිරිසුදු නෑ. පිරිසිදු වුණත් ඒකේ තියනවලු පින්වත්නි යාන්තමට ගොම ගඳ තියෙනවලු. දැන් රෙද්ද අපිරිසුදු නෑ. නමුත් අර පිරිසුදු වීම පිණිස පාවිච්චි කරපු ගොම වල දුර්ගන්ධේ පොඩ්ඩක් තියෙනවලු.
එතකොට ඒ රෙදි හොදපු මිනිස්සයා කරන්නේ ඒ රෙදි හොදන මිනිස්සු ළඟ තියනවලු සඳුන් දල්වාපු පුංචි කුටියක් වගේ එකක්. ලී වලින් හදාපු ලී පෙට්ටියක්. ඒ පෙට්ටියට දාලා දවස් 4ක් 5ක් වහලා තියනවලු. එතකොට අර හීනියට තිබ්බ ගොම ගඳ ආයින් වෙනවා කියනවා. අන්න ඒ වගේ අස්මිමානී යන්තමින් තියෙන කෙනත් මොකක්ද කරන්න ඕනේ කියලා කේමකාරයෝ කියනවා. එයාත් පංචස්කන්ධය අනිත්‍ය වශයෙන්ම දුකක් වශයෙන්ම කුලක් වශයෙන්ම ගඩුවක් වශයෙන්ම ශූන්‍ය දෙයක් වශයෙන්ම අනාත්ම දෙයක් වශයෙන්ම විමසනකොට එතකොට අර හීනියට තිබ්බ මම වෙමි කියන හැඟීමක් නැත්තටම නැති වෙනවා. එතකොට හරියට ගොම ගඳ තිබ්බාම පොඩි පෙට්ටියකට දාලා ඒ ගොම ගඳ අයින් කරගත්තා වගේ. එහෙමනම් පින්වත්නි මේ මම වෙමි කියන හැඟීම අනාගාමී ශ්‍රාවකයෙක් තුල පවා තියෙන තත්ත්වයක්. ඒ නිසා ඒක ගැන කලබල වෙන්න එපා. මම මගේ කියන හැඟීම තියෙනවා. කාමරාග පිටික තිබ්බට කමක් නැහැ. හැබැයි සක්කාය දිට්ඨියවත් මේ ජීවිතේ දුරු කරගන්න වැඩපිළිවෙලකට අපි ක්‍රමානුකූලව අවතීර්ණය වෙන්න ඕනේ. සක්කාය දිට්ඨියවත් අයින් කරගන්න වැඩපිළිවෙලකට අපිට බැහැ ගන්න බැරි වුණොත් අනාතයි. මේ ජීවිතේ කොහොමද අනාතයි? බලන්න කොච්චර අවදානමකද අපි ඉන්නේ. ඒතර මේ අවදානමක ඉන්නේ පංච උපාදානස්කන්ධේ පහළ වීම නිසායි. එතකොට මේ දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ ඇතුලේ ගැටේද පිට ගැටේද දිහා ගන්නවා නම් සීලේ මත පිහිටන්න ඕන. ඒතකොට සීලේ මත පිහිටියාට පස්සේ වෙන වාසියක් තියෙනවා. ඒ වාසිය තමයි සීලේ මත පිහිටියාම තවදුරටත් කෙලෙසුන්ගෙන් හිත දූෂණය වෙන්නේ නැහැ. තවදුරටත් කෙලෙසුන්ගෙන් හිත දූෂණය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අලුතෙන් කෙලෙස් ඇති වෙලා දූෂණය වෙන අවස්ථාවක් නැහැ හිතේ. ඒ කියන්නේ කෙලෙස් නැද්ද හිතේ? තියෙනවා. අලුතෙන් ඉන්නේ ඇතුළට. ඒක මේ වගේ. දැන් මේ වටේට මූලක තියෙනවා කියලා හිතන්න. ඒතර මූලක තියෙනවා නම් මේ ඥානෙ ඔක්කොම ඇරලා. දැන් පොළ, ජරාව, දූවිලි ඔක්කොම මේ ශාලාවට ඇවිල්ලා දැන්. දැන් මේ ශාලා වටේට මූලකක් තියෙනවා. දැන් අතු ගාලා වැඩක් නැහැ. ඇයි? දොරවල් ජනෙල් ඇරලා. දොරවල් ජනෙල් ඇරලා තියෙන නිසා දැන් අතු ගාන එක විකල්පයක් නෙමෙයි. මොකද කුලක තවමත් එළියේ පවතින නිසා වේගයෙන් කැළඹුණු හුලඟක් කියන්නේ. ඒ කැළඹුණු හුලඟ තියෙන නිසා එළියෙන් ජරාව, දූවිලි, කොළ, අතු මේවා ඉන්න පුළුවන්. ඒ නිසා අතු ගාන වැඩක් නෑ. එළියේ කැළඹීම ඇතුළට බලපානවා. ඉස්සල්ලාම් කරන්න ඕන ටික තමයි හොඳට දොරවල් ජනෙල් ටික වහන්න ඕන. දොරවල් ජනෙල් ටික වැහුවා කියලා විකල්පයක් නෙමෙයි. ඇතුලේ කුණු තියෙනවා. ඇතුලේ ජරාව තියෙනවා. දැන් වෙන්නේ නැති එක දෙයක් තමයි ඇතුලේ කොළ තියෙන ටික අතු ගාලා අයින් කරන්න. එළියට වහගත්තට පස්සේ සිත්සේ මේක අතු ගාලා අයින් කරන්න. අන්න ඒ වගේ පින්වත්නි සීලය කරන්නේ නැවත නැවත අලුතින් කෙලෙස් දෝරේ ගලන්නේ නැති විදියට ඇස වහ ගන්නවා. ඇස පරිස්සම් කරනවා. මොකද කෙලෙස් ඇවිස්සෙන්නේ ඇස හරහා. ඇස හරහා. කන හරහා. නාසය හරහා. දිව හරහා. කය හරහා. මේවා හරහා තමයි කෙලෙස් ඇවිස්සෙන්නේ. කෙලෙස් ඇතුලේ තිබුණා. සීලයෙන් කරන්නේ කෙලෙස් ඇති වෙන්න නොදී තව දුරටත් කෙලෙස් දෝරේ ගලන්න දෙන්නේ නැතුව හිත පරිස්සම් කරන එක. එතකොට ඒ පරිස්සම මුලින් හදාගන්න ඒකයි කියන්නේ සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ. සීලේ මත පිහිටා කරන්න ඕන කියලා කියන්නේ ඒකයි. ඒ වෙනකොට මේ පොයට අටසිල් අරගෙන කරන්න ඕන කියලා නෙමෙයි. අටසිල් කියන්නේ ಭಾರತේ තිබ්බ එකක්. ඒක බුදුහාර පහළ වෙන කාලෙත් තිබ්බා. පන්සිල් කියන්නේ බුද්ධ කාලේ තිබ්බ එකක්. ඒක බුදුරජාණන් පහළ වෙන කාලෙත් තිබ්බා. ඇයි බෝධිසත්වමව පේවත් සමාදන් වුණා කියලා ධර්මයේ තියෙන්නේ? එහෙනම් සිල් තිබිලා. මේ බුදුරු පහළ වෙන්නේ පන්සිල් කියන්නේ අටසිල් උගන්නන්න නෙමෙයි. මොකද ඒවා හොඳ නිසා බුදුරජාණන් වහන්සේ මේ බෞද්ධයෝ මේවා කරගෙන යන්න කියලා.
හැබැයි බුදුදහමේ සීලය දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන දර්ශන සම්පන්න සීලයක් ගැන බුදුරජාණන් ඒකටම තමයි කියන්නේ ආර්යකාන්ත සීලය කියන්නේ. බුදුරජාණන් වදාළේ පංචශීල රැකපු කෙනා සුගතිය යනවා කියලා නෙමෙයි. ආර්යකාන්ත සීලයක් තියෙන කෙනා සුගතිය යනවා කියලා. ඒ කියන්නේ පංචශීල රැකෙන කෙනා සුගතිය යන්නත් පුළුවන් දුගතිය යන්නත්. හැබැයි ආර්යකාන්ත සීලයක් තියෙන කෙනා එයා දුගතිය යන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. දුගතිය යන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. සීලේ මත පිහිටා තමයි හිත පිරිසුදු කරන්න තියෙන්නේ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන්. සීලේ විසුද්ධියපත් වුණාට පස්සේ ඊට පස්සේ චිත්ත විසුද්ධිය වෙන්න පුළුවන්. චිත්ත විසුද්ධිය කියන්නේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ ඇතුලේ දැන් කෙලෙස් දූවිලි තියෙනවා. දොරවල් ටික වැහුවට ඇතුලේ ඒවා එහෙම්මයි. ඒ ඇතුලේ ටික දැන් අතුගගා විසි කරන්න තියෙන එකම ක්‍රමය තමයි සමාධිය කියලා කියන්නේ. වෙන ක්‍රමයක් නෑ. සමාධිය. එතන මෙතන සමාධිය දෙපැත්තකින් කරන්න ඕන. මොකක්ද? සමත වශයෙන් දියුණු කරන්න ඕන. විදර්ශනා වශයෙන් දියුණු කරන්න ඕන. දැන් සමත වශයෙන් දියුණු කරනවා කියලා කියන්නේ යටත් පිරිසෙන් පළවෙනි ධ්‍යානෙවත් උපදව ගන්න ඕන. සමාධිය කියන්නේ අන්න ඒකට. ඔය බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය, මරණ ඔක්කොම කර පළවෙනි ධ්‍යානෙව දැන් ආනාපාන සතිය වඩ아가ගෙන යනකොට පළවෙනි ධ්‍යානෙවත් උපදව ගන්න ඕන අඩු. නැත්තම් බෑ. ඒතර පළවෙනි ධ්‍යානෙ කියන්නේ මේ ලොකු මැජික් එකක් වගේ ඉක්කුත් නෙමෙයි. දැන් අපි පහුගිය දවස්වල කළා වැඩසටහන. ඒ වැඩසටහනේ බොහෝ දෙනෙක් පළවෙනි ධ්‍යානෙ උපදව ගත්තා. බොහෝ දෙනෙක් පළවෙනි ධ්‍යානෙට සමාන තත්යකට හිත පවත්වලා. පළවෙනි ධ්‍යානෙ කියන්නේ ලොකු එකක් නෙමෙයි. ඔය කියන තරම් මහා ලොකු එකක් නෙමෙයි පළවෙනි ධ්‍යානෙ. පළවෙනි ධ්‍යානෙ කියන්නේ මේවා අමුතු දේවල් විදියට පේන්නේ. අමුතු දේවල් විදියට පේන්නේ පින්වත්නි මේ වෙන මොකක් නිසා නෙමෙයි. මේවා ගැන දන්නේ නැති කම නිසා. දැන් පළවෙනි ධ්‍යානෙ කියන්නේ විතක්ක විචාර පීතිය සුඛය ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යානෙ. විතර්ක විචාර කියලා කියන්නේ අරමුණේම හිත පවතිනවා. එච්චරයි. භාවනා කරන අරමුණේම හිත පවතිනවා. විතර්කය. විචාරය කියන්නේ අරමුණේ පැතිරිලා පවතිනවා. හිතේ ඇසෙන් රූපම් දකින්න මට්ටමට හිත විවෘත නැහැ. අර ආනාපාන සතිය නම් හුස්ම රැල්ලෙම හිත පවතිනවා. විතක්ක විචාර ප්‍රීතිය. ඒ නිසා අර ඇහෙන් රූප පේන්නේ නැතිකම නිසාම හිතේ උද්වේගයක් නැහැ. ඇහැ කන නාසය දිවකන් මේ හැම පැත්තෙම සිතුවිලි ගලන්නේ නැති නිසා සිත පවතින්නේ හුස්ම රැල්ල තුල විතරක් නිසා හරි ප්‍රීතියක් තියෙනවා. හිතට විඩාවක් නැහැ. සංකාර නොගැලීමෙන් හිතට ප්‍රීතියක් ඇතිවෙනවා. විතක්ක විචාර සුඛය කියලා කියන්නේ ඒ නිසා ඒක ඇඟට දැනෙනවා. ඇඟට නිකන් හිරිකඩු පිපිලා බොහොම සනීපයක් දැනෙනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඒකාග්‍රතාව කියන්නේ අරමුණ මතම හිත හිතත් එක්කම අරමුණ උපදිනවා. අනේ මොකක්වත් හිතට ඉඩක් නැහැ වගේ නිකන් ඒකාග්‍රතාවයක් හිතේ පවතිනවා. අරමුණේම හිත පවතිනවා. ඔය ටික තියෙන එක තමයි පළවෙනි ධ්‍යානෙ කියන්නේ. ඔය ටික තියෙන එක පළවෙනි ධ්‍යානෙ කියන්නේ. විතක්ක විචාර ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානෙ. කාමයන් නෙමෙයි කියලා. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය පැත්තෙන් සිතුවිලි ගලන්නේ නැහැ. ඇස් දෙක පියාගෙන අර ආස්වාස ප්‍රාස්වාසයේ දිහා මම කියන ආනාපාන සතිය නන්නේ. එක භාවනා ක්‍රම වලින් එකදී ඒක මේ පැය 5ක්. හැබැයි ඒක උපදව ගන්න ක්‍රමයේ මිනිස්සු දන්නේ නැහැ. ඒක උපදව ගන්නවා නම් අදිස්ථාන කරන්න. අද මට භාවනාව වාඩි වෙනකොටම අදිස්ථාන කරන්න ඕන. මට පළවෙනි ධ්‍යානෙන් අද විනාඩි 20ක් ඉඳ ලැබේවා කියලා අදිස්ථාන කරන්න. මොකද හිත වැඩ කරන්නේ පූර්ව චේතනාවට අනුව. ඊට පස්සේ මේ අදිස්ථාන කළා ආස්වාද ප්‍රාසාස කරගෙන ඉන්නකොට එයා අදිස්ථාන කරන්න ඕන මට විතර්කේ විතරක් පෙනේවා කියලා. එතකොට විතර්කේ විතරයි පේන්නේ හිතට. ඊළඟට අදිස්ථාන කරන විචාරේ විනාඩි 5ක් පෙනේවා කියලා. ඒක විනාඩි 5ක් අගියටම අර හිත අරමුණේම තියෙනවා. හිත විසිරිලා පැතිරිලා පවතිනවා පේනවා. විනාඩි 5කින් එක නිරුද්ධ වෙනවා. විතර්කයේ විචාරේ දෙකම පෙනේවා කියලා. එතකොට දෙකම පේනවා. විතක්ක විචාරත් එක්ක ප්‍රීතියක් දැනෙනවා කියනකොට ප්‍රීතිය උත්තර හිතට දැනෙන්න පටන් ගන්නවා. විතක්ක විචාර ප්‍රීති සුඛය. එතකොට හිතට ප්‍රීතිය දැනෙනවා, කායයට සුඛයක් දැනෙනවා. නිකන් ඇඟ සිසිල් වෙලා ගිහින් හද මඩල සිසිල් වෙලා ඇඟ නිවිලා අමුතු සනීපයක් ඒක දැනුණාට පස්සේ කවදාවත් භාවනාවක් හරියන්නේ නැහැ. කවදාවත් හිතෙන්නේ නැහැ.
ඇඟ නිකන් සිසිල් වෙලා ගිහින් සම්පූර්ණයෙන්ම ඇඟ ඒ කියන්නේ කවදාවත් දැනෙලා නැති සනීපයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ සුඛය දැනුණා ඒකාග්‍රතාවය ඇති වෙලා ඊට පස්සේ ආය අධිෂ්ඨාන කරන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානයෙන් මට විනාඩි 20ක් ඉඳ ලැබෙවන්න ඔක්කොම පෙනි කාමයන් ඔස්සේ හිත දුවන්නේ නැතුව බොහොම සනීපෙට හිත විනාඩි 20ක් විදිහට පවත්වන්න පුළුවන්. අන්න ඔය මට්ටම මොකද? ඒක උපදින්නේ නැත්තම් ඒක කමන්නේ ආයි මොකද? පළවෙනි ධ්‍යානෙ උපදින්නේ නැත්නම් කමක් නැහැ. මොකද ගොඩාක් අය දැන් මට පවකාරයන් වුණා මේ අවුරුදු 20ක් විතර භාවනා කරන පළම ධ්‍යානෙට එන්න. එතකොට ඒකට බය වෙන්න එපා. අර ඒක අස්සජී කියලා හාමුදුරුවෝ කෙනෙක් හිටියා. අස්සජී කියන හාමුදුරුවෝ මේ පින්වත්නි අස්සජී කියන හාමුදුරුවෝ උන්වහන්සේ මරණාසන්නයි. එතකොට මරණාසන්න වුණාම අස්සජී කියන හාමුදුරුවෝ ළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඇහුවා අස්සජී මොකක් හරි හිත් වේදනාවක් එහෙම තියෙනවද කියලා. අනේ නෑ ස්වාමීනි මොකක් උපවාදයක් නෑ කිව්වා. ඒ වුණත් මොකක්වත් පසුතැවීමක් නෑ. පොඩි පසුතැවීමක් තියෙනවා. මොකක්ද කියලා ඇහුවා. ස්වාමීනි පොඩි පසුතැවීමක් තියෙනවා. ඒ තමයි ස්වාමීනි මට කලින් සමාධිය තිබ්බා. ඒකට මේ පළවෙනි ධ්‍යානෙම තිබිලා. දැන් ඒක උපදින්නේ නැහැ මේ ඇඟේ වේදනාව නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ අනේ අතෑරලා දාන්න කිව්වා. පළවෙනි ධ්‍යානෙ දිනු කරන්න මහණ වුණා කියලා හිතෙන මිනිසුන්ට තමයි ඔහොම හිතෙන්නේ කිව්වා. පළවෙනි ධ්‍යානෙ දිනු කරන්න මහණ වුණා ධ්‍යානෙම සාරේ කියලා හිතන මිනිහෙකුට තමයි අස්සජීවම හිතෙන්නේ ඔකන්තරේ කිව්වා. අස්සජී දැන් හිතන්න කිව්වා මෙහෙම. අස්සජී මේ රූපය නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමී. මේ රූපය අනිත්‍ය නම් අනිත්‍ය රූපයක් අල්ලගෙන හිටියොත් ඒක දුකයිද සැපයිද? දුකයි. දුක නම් ඒ අනිත්‍ය වෙලා යන දුක වෙලා යන විපරිණාමයටපත් වෙන රූපයක් මම කියලා හරි මගේ කියලා හරි මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලායි. නෝනේ තම්බද්ද ස්වාමීන් ගන්න බෑ. එහෙමනම් ඉබඳු රූපයක් පිළිබඳව තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි රූපයක් පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන්ම බලා ඉඳිතෝ. ඒ හඳුරහක්. එහෙනම් පින්වත්නි දැන් සීලේ පතිත්තා සීලේ මත පිහිටා ඇතුලේ තියෙන රොඩු තියනවා නේද? කෙලෙස්. ඒක අයින් කර ගන්න තියෙන එකම ක්‍රමය තමයි සමාධිය දියුණු කරන එක. ඒක අයින් කරන්න දෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. දැන් මේ සමාන සාමනසල කියන බණහලා පුළුවන් කියලා. එතකොට මේ සමහර සාමනසල කියන බණහලා පුළුවන් කියලා. නමුත් අපගේ භාග්‍යතුන්වහන්සේගේ දේශනාව එහෙම එකක් නැහැ. බණහලා පුළුවන් බොහෝම තීව්‍ර ප්‍රඥාවක් තියෙන කෙනෙකුට. වෙන කෙනෙකුට බෑ. එහෙම දියුණු ප්‍රඥාවක් තියෙන අය අද නැහැ පිටවත්. අද මේ අපි මෙච්චර සරලව කියලාවත් මේකත් තේරෙන්නේ නැති මිනිස්සු ඉන්නේ. එහෙම කොහොමද බණහල කරගන්නේ? ඒ කියන්නේ ඊට පස්සේ අර සමාධි පැති දෙකයි. එකක් සමත වශයෙන් අර පළවෙනි ධ්‍යානයවත් උපදව ගන්නවා. පළවෙනි ධ්‍යානෙ උපදව ගන්න බැරි වුණොත් එහෙම එයා පළවෙනි ධ්‍යානෙට කිට්ටු වෙච්ච හිතක් හදා ගන්නවා. ඒකට මොකද්ද කියන්නේ? පළවෙනි ධ්‍යානෙ කිට්ටු වෙච්ච ධ්‍යානෙ ඉපදිලත් නැහැ. ඉතින් අවුලක් නැහැ ඒකේ. පළවෙනි ධ්‍යානෙ කිට්ටු වෙච්ච හිතක් හදා. ඒක කියන උපචාර සමාධිය කියලා. උපචාර සමාධිය කියන්නේ මොකද්ද? පළවෙනි ධ්‍යානෙ නෙමෙයි. ධ්‍යානෙ කිට්ටු වෙලා. හිත විසිරෙන්නේ නැහැ. භාවනා කරගෙන ඉන්නකොට කාමයන් මෙච්ච රාගය උපදින්නෙත් නැහැ. කොහොම සනීපෙකින් කරගෙන ඒ தත්ත්වය ඇති වුණාට පස්සේ පින්වත්නි ඒක වැඩුවට වැඩක් නැහැ. ඒක වඩලා කවදාවත් නිවන් දකින්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මොකද පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, අටවෙනි ධ්‍යානෙටම තිබ්බයි ඉන්දියාවේ කාලේ. අටම බැලුවා කරලා බුදුරජාණන් වහන්සේ මුණාස් දැනගත්ත මේක මොකක්වත් නැහැ කියලා. උපරිම බබලව යන්න පුළුවන් ඉච්චරයි. ඒ නිසා තමයි උන්වහන්සේ බැලුවේ උන්වහන්සේ හොයාගත්තා මොකක්ද? විපස්සනා. එහෙනම් සමාධිය කියන එක විපස්සනා වශයෙන් දියුණු කරනවා. විපස්සනා කරන්නේ ඇතුලේ පවතින පංචස්කන්ධ අර ගැටේ තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ උපාදානයේ වෙලා පවතිනවා. අන්නේ උපාදානයේ වෙලා පවතින එක වෙන වෙනම විදර්ශනා කරනවා. අන්න එතකොට තමයි විපස්සනා සමාධිය උපදින්නේ. මේ දැන් කතා වෙනවනේ විදර්ශනාව කියලා එකක්. විදර්ශනාව කියන්නේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසන එක තමයි විදර්ශනාව කියන්නේ.
ඒකට ඒක ක්‍රම වලින් කරන්න. ඉස්සල්ලාම හොඳට මේ ඇතුලේ පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියලා හොඳට ඉගෙන ගන්න ඕනේ. වෙන වෙනම. ඔය අපේ දේශනාවල ඒක ලස්සනට කියලා තියෙනවා. රූපය කියන්නේ මෙයයි. වේදනාව කියන්නේ මෙයයි. ඒ කියන්නේ රූපේ කියන්නේ හරියට පෙන පිටක් වගේ. වේදනාව කියන්නේ දිය බුබුලක් වගේ. සංඥාව කියන්නේ මිරිඟුවක්. සංඥා මිරිඟුවක්. බොරුවක්. ඔක්කොම සංඥා බොරු. බැලුවාම නිකන් පේනවා අත් එකක්. නමුත් ගිහින් බැලුවම මොකක්වත් නැහැ. හැම එකම උමයි. පිළිමෙත් ඔය ටික තමයි. දැන් මේ පිළිමේ දිහා බැලුවා ඒ පිළිමේ නිකන් ඕම තිබ්බට ඒකත් බොරුවක්. බොරුවක් කියලා කියන්නේ ඒක අස්සේ තියෙන සිමෙන්ති ගලුයි වැලිය ඔය ටික. එහෙනම් මේ ඔක්කොම සංඥා මේ පිළිමෙට නින්දාවට නෙමෙයි මේ පිළිමේ අවශ්‍යයි බාලපුරාසේ 100ට නගා ගන්න. නමුත් මේ ලෝකෙම බොරුවක් බෙදුවන් පස්සේ සාරේ නැහැ. අන්න ඒකයි බොරුවක් කියන්නේ. මේවා බෙදලා බලනකොට සාරේ නැහැ. ඔක්කොම බොරු. ඒක නිසා බුදුරජාණන් සංඥා උපමා කළේ මොකටද? මිරිඟුවකට. ඔක්කොම සංඥා මිරිඟුවක්. ඒ කියන්නේ සංඥා කියලා කියන්නේ මේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ඔක්කොම අපි හිතින් හදාගත්ත සංඥා. ඒ හිතින් හදාගත්ත සංඥා වලට අනුව අපි හිතේ රාගයේ වෙලාවකට අවශ්‍ය ගන්නවා. වෙලාවකට පටිඝය අවශ්‍ය ගන්නවා. ඒ ඔක්කොම අපි හිතේ ඇති වෙන්නේ. එළියේ තියෙනව නෙමෙයි. රාගය කියන්නේ හිතේ ඇති වෙන එකක්. එතකොට රාගය කියන්නේ හිතේ ඇති වෙන එකක්. ඒවා ඒ අපි ගත්ත සංඥා වලට අනුව උපදින. නැතුව රාගය රූපේටයි තියෙන එකක් නෙමෙයි. රාගය කියන්නේ අපි හිතට ආйти එකක්. તો රාගය ඇති වෙන විදියට මානසිකාරයේ පවත්නකොට රාගය ඇති වෙනවා එච්චරයි. සද්ධාම ඇති වෙන විදියට මානසිකාරයේ පවත්නකොට සද්ධාව උපදිනවා එච්චරයි. ඔක්කොම මානසිකාරයේ උපදින නිකම්ම හැඟීම් සද්ධාවත් හැඟීමක් විතරයි. අන්තිමටම ඔය ධම්මානුපස්සනාවේ දැන් ඔක අපිට කතා කරන්න පුළුවන් මෙතන. දැන් ඔක ඉස්සරහට කතා කරනකොට තේරෙයි. ඉතින් මේවා බොහොම ගැඹුරු මම මේ සූදානම් වෙලා ඉන්න බණක් කියනවා නෙමෙයි. මම මේ නිකන් ඔබට මේ ධර්ම කාරණා ටිකක් කියලා දෙනවා එච්චරයි. දැන් බලන්න සීලේ පතිත්තාය නරෝ සපන්නෝ. එතකොට සමාධි සීලේ මත පිට සමාධිය දියුණු කරන්න ඕනේ. ඇතුලේ කුණු අයින් වෙන්නේ එතකොටයි. එතකොට සමාධිය දියුණු කරනකොට පංචස්කන්ධේ හොඳට ඉගෙන ගන්න. ඒ ඇත්තටම පින්වත්නි මේ අවබෝධය කරා යන අභිධර්මියෝ නේ. කවුද කියන්නේ අභිධර්ම? මේ ලංකාවේ මිනිස්සු අභිධර්ම පන්ති වලට යනවා. අභිධර්ම ඉගෙනගෙන අවබෝධය කරා යනවා නම් අභිධර්ම ඉගෙන ගත්ත අය මේ වෙනකොට සෝවන් කළා ඉන්න ඕනේ. මම දන්න එක මහාචාර්යවරයෙක් ඉන්නවා. මම කැලණි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තා. මම අභිධර්මී ගැන එක ගුරුකුලවල තියෙන අභිධර්මී ගැනත් මම හදාarලා තියෙන කාලයක්. විඤ්ඤාති මාත්‍රතා සිද්ධි ශූන්‍යතාවාදීන්ගේ අභිධර්මී මොකක්ද? ඊට පස්සේ මාධ්‍යමික කියන්නේ ඔය ශූන්‍යතාවාදී සමාධිය කියන්නේ බොහොම සමානයි. ඊට පස්සේ පින්වත්නි මේ බුදුදහමේ තේරවාදී සම්ප්‍රදාය අභිධර්මී කොහොමද? මහායාන කියන අභිධර්මී ගැන අර්ථය දැක්වේ කොහොමද? ඊට පස්සේ මේ විදිහට පින්වත්නි නිකායාන්තර බුදු සමයක් තියෙනවා. ඔය මොකකින්වත් මට නම් යහපතක් වෙලා නැහැ. ඔයලා යහපතක් වෙනවා නම් ඒක කරගෙන යන්න. මන් නම් දන්න විදිහ. මොකද ඔය මන් දන්න එක මහාචාර්යවරයෙක් ඉන්නවා. ඔය මිනිස්සයා අභිධර්මයේ එක එක ගුරුකුලවල ඒවා දානවා. එක එක ගුරු නමුත් යා සෝවන් නැත්නම් එහෙනම් අභිධර්ම ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ කම්මැලි නම් යන්න ටියුෂන් එකට. මොකක්වත් වැඩක් නැත්නම් ගෙදර වැඩක් නැති නිකන් කම්මැලි වගේ නම් නිදිමතයි වගේ නම් ඔය ගිහින් පොඩ්ඩක් ඉගෙනගෙන ඉන්න එක හොඳයි. හැබැයි අභිධර්මී කියන්නේ හිත විශ්ලේෂණය කරගන්න උදව්වක්. හිත බෙදා විස්තර කරලා හිත තේරුම් ගන්න උදව්වක්. නමුත් අවබෝධය කරා යන්න භාග්‍යවතුන් වහන්සේ වදාළේ පංචස්කන්ධය උදේවැය දකින්න කියලා. සංයුක්තනිකයි කන්ද සංයුක්තයේ සලායතන සංයුක්තේ බලන්න. අවබෝධය කරා යන්න තියෙන ඉතින්. ඒතර අවබෝධය කරා එතනින් යන්න තියෙන නිසා එතනින් අවබෝධය බොහොම පහසුවෙන් ගියා. බුද්ධ කාලේ බොහොම පහසුවෙන් ඒ අය අවබෝධය කරා ගියා. ඒ අය අවබෝධය කරා පහසුවෙන් ගියා දේශනාවයි දෙකයි. ඒගොල්ලෝ මේ ටියුෂන් ගියේ.
ඒ කියන්නේ මේ අභිධර්මයේ ගරහාවට නෙමෙයි මේ කියන්නේ. අභිධර්ම ඉතාම හොඳ දහම් කොටසක්. එතකොට ඒක ඉගෙනගෙනත් පංචස්කන්ධේ උදේවේ දකින්න තැනකට හිත හදාගන්න හරි පහසුයි. හැබැයි අවබෝධය කරා යන්න භාගතුන් වහන්සේ වදාළේ හොඳට සීලේ මත පිහිටා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයෙන් හිත වඩන්න කියලා කිව්වේ. හිත වඩන්න කියලා කිව්වේ. හිත වඩන්නේ මොකක් මතද? සතිපට්ඨානය. අන්න ඒකයි කිව්වේ ඒකායනෝ මග්ගෝ වයම් භික්ඛවේ කියලා. මොකටද එහෙම කිව්වේ? සතිපට්ඨාන. සතිපට්ඨානේ චිත්තං පඤ්ඤංච භාවය. හිත වඩනවා සතිපට්ඨානේ. කය පිළිබඳව. එතකොට තමයි තේරෙන්නේ මේක මායාවක්මයි කියලා. දැන් අර සමාධිය දියුණු කරගෙන යනකොට එයාට තේරෙනවා සමත වශයෙන් පළවෙනි ධ්‍යානයේටවත් කිප්පුවෙන් හිත හදා ගන්නවා. ඊට පස්සේ සමාධිමත් හිතකින් තමයි විදර්ශනා කරන්නේ. පංචස්කන්ධය උදේවැය බලනවා. පංචස්කන්ධය උදේවැය බලන්නේ අනිච්චානුපස්සී විහෙරති, අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති වශයෙන් හතර තැනකදී පංචස්කන්ධය වඩනවා. ඒක තමයි විපස්සනා. දැන් බලන්න මේක වෙනම කියවීමක් නෙමෙයි. සීලය කියන්නේ පංචිල් වලට එහා ගිය ඉන්ද්‍රිය සංවරයක් හදාගෙන දොරවල් ටික වහලා ඇතුළට රොඩු එන්න දෙන්නේ නැතුව පරිස්සම් කරන ඇතුළේ රොඩු තියෙනවා. කමක් නැහැ තිබ්බට. රොඩු තියෙනවා. දැන් රොඩු සුද්ධ වෙලා නැහැ. ඒක රොඩු තියෙනවා. තියෙනකොට අර සමාධිය දියුණු කරනකොට රොඩු ටිකක් මුල්ලට කරා වගේ. අතු ගාලා තවම අයින් කරලා නැහැ. රොඩු ටික ඔක්කොම අතු ගාලා මුල්ලකට කරගත්තා වගේ තවමත් රොඩු තියෙනවා. ඒකනේ සමාධිය තුලින් මේ ධ්‍යාන සිතක් උපදව ගත්තට පස්සේ සමහර රාමුදුරු ධ්‍යානයේටම මුලා වෙලා තියෙනවා. මං දැන් රහත් කියලා. හේතුව අර ධ්‍යාන සිතේ ප්‍රබලභාවය නිසා කාලයක් රාගය ඇති වෙලා නැහැ. ඒ කියන්නේ රාගය නැද්ද? තියෙනවා. යද වෙලා තියෙනවා. මොකද අර ධ්‍යාන සිතේ ප්‍රබලභාව සමහර රාමුදුරු ඉඳලා තියෙන අවුරුදු 25ක් රාග සිතක් ඇති වෙලා නැහැ. එතකොට ඒ ලංකාවේ ඉඳලා තියෙනවා. ඒ හාමුදුරුවෝ මුලා වෙලා තියෙනවා. මන් දැන් රහත් කියලා. ඒගොල්ලෝ මේ බොරුවට බිස්නස් එකට රහත් කියන අය නෙමෙයි. ඒ කියන්නේ ව්‍යාපාරිකට රහත් කියන්නත් පුළුවන්. ඒ ව්‍යාපාරික රහතුන් නෙමෙයි. ඒගොල්ලන් ඇත්තටම ඒගොල්ලෝ මුලා වෙලා. අර ධානය දිනු කරලා දැන් රාගය උපදින්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා ඒකට හේතුව තමයි පින්වත්නි ඒ කියන්නේ රාගය තියෙනවා. අර ධ්‍යාන සිත ප්‍රබල නිසා කාමයේ උපදින්නේ. ඒ කියන්නේ බොඩු තියෙනවා ඇතුලේ මුළු ගෑන්විලා. දැන් දොර එළියෙන් එන්නේ නැහැ රොඩු. දොර වලියක් වහගෙන. ඇතුලේ රොඩු තියෙනවා. ඇත්තටම සමතේන් කරන්නේ රොඩු ටික එකතු කරන එක. එකතු කළාට රොඩු විසි කරන්නේ නැහැ තාම. විසි කරලා දාන තැන සම්පූර්ණයෙන් සමුච්ඡේද ප්‍රහාණය කියලා එකට කියන්නේ. සමුච්ඡේද ප්‍රහාණය. ඒ සමුච්ඡේද ප්‍රහාණය විදර්ශනාවයි. ඒක තමයි බුදුරජාණන් සෝයාගන්නේ. සමුච්ඡේද ප්‍රහාණය කරන විදිය. ඒතර ඒ රොඩු ටික ඔක්කොම එකතු කරලා ඒ රොඩු ටික මුළු ගැන්විලා තියෙනවා. හැබැයි කාලයක් අර වැඩපිළිවෙල අයින් කරාට පස්සේ ආයෙත් රොඩු ටික එහෙට මෙහෙට ගිහින් තියෙන්න පුළුවන්. දැන් සමාහිත මේ සමත භාවනාව කාලයක් දිනු කරලා නතර කරලා දැම්මට පස්සේ ආයෙත් පරණ වගේ තමයි. ඒ රොඩු තියෙනවා කියන්නේ මුළු ගැන්විලානේ තියෙන්නේ. ඊට පස්සේ පින්වත්නි එයාගේ හිත තුළ විපස්සනාව වඩනකොට විපස්සනා වඩනවා කියලා කියන්නේ අර සමාහිත හිතක් හදාගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා හතර තැනකදී හොඳට නුවණින් විමසනවා. එච්චරයි. ඒ විමසනකොට සමාධිය හිතේ තියෙනවා. සමාධිය කියන්නේ දැන් ඇහෙන් රූප පෙන්නලා සංකාර හිතට ගලන්නේ නැහැ. කනින් ශබ්දය ඇහිලා සංකාර හිතට ගලන්නේ නැහැ. ගලන්නේ නැති නිසා බොහොම සමාහිතයි හිත. ඒ නිසා මේවා පිළිබඳ වෙනදට වඩා සංවේදීව පේනවා බණින් ඇහුවට වඩා. මොකද සංකාර ගලන්නේ නැති නිසා. ඒ කියන්නේ මේවා පිළිබඳ හේතුඵල සහිතව විමසන්න. පටිච්ච සමුප්පන්න විමසුවේ නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. ඉස්සල ඒකයි මම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක හොඳට
දැන් මේ දේශනාව අහගෙන ඉන්න කෙනෙකුට හිත නිවනටපත් කරගන්න. දැන් ඉස්සලා දැන් බලන්න ඒක රූපේ උපමා කරේ පෙන පිටකට. වේදනාව උපමා කරේ දිය බුබුලකට. ඒ කියන්නේ දිය බුබුල ඇති වෙනවා එතනම දුබුරලා යනවා. ආය ඇති වෙනවා ආය. ඒ කියන්නේ වේදනාව ඇති වෙ ඇති නැති වෙ නැති යනවා. සිතක් ගානේ වේදනාව ඇති වෙනවා. ඒක අපිට තේරුන්නේ නැහැ. ඒක භාවනාමය අත්දැකීමක් විදිහට දකින්න ඕනේ. සංඥාව උපමා කළේ මොකටද? මිරිගුවකට. ඒ බොරුවක් තනි කරලා. ඒක හොඳටම පේන්නේ සතිපට්ඨානේ වඩනකොට. දැන් ඉස්සරහට ඊළඟ පියවර විදියට එයා හොඳට සතිපට්ඨානේ දියුණු කරගෙන යනකොට එයාට පේන ඔක්කොම බොරු කියලා. ඒකත් පේන විදිහ මම කියලා දෙන්නම්. ඊට පස්සේ පින්වත්නි ඒ ශ්‍රාවකයාගේ හිත තුල ඒ පුද්ගලයා හොඳට ඉගෙන ගන්න පංචස්කන්ධය වේද සංඥා සංකාර උපමා කරමුකද සංස්කාර උපමා කළේ සංකාර කියලා කියන්නේ ඇහෙන් රූප පේනකොට හිතට ඇතිවෙන සිතුවිලි වලට කනින් ශබ්ද අහනකොට හිතට සිතුවිලි එනවා ගලාගෙන ඒවට කියනවා මොකක්ද සංකාර කියලා සංකාර කියන්නේ ගොඩාක් විස්තර තියෙනවා නම් විතර සංකාර කියන්නේ සිතුවිලි ගලාගෙන එනවා. ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා සංකාර ගලාගෙන එනවා. ඒවටම තමයි රූප සංචේතනා, ශබ්ද සංචේතනා කියන්නේ සංකාර වලට. සංකාර හිතට ගලාගෙන සංකාර උපමා කළේ මොකටද? කෙසල් කඳකට. ඇයි තියෙනවා ඉහෙල් කැලෑවකට රිංගනවා. එයා අරටුවක් හොයාගෙන. එයා කේල්ල කපාගෙන යනවා. අහම්බ වේද අරටුවක්. හම්බ වෙන්නේ. නිකන් හිතට එන සිතුවිලි වටිනවා වගේ පේනවා. නමුත් බැලුවට පස්සේ නිකම්ම හැංගී ටිකක් විතර. ඇති වෙලා නැති වෙලා යන හැංගී ඒවට වටිනාකම් දුන්නාම ඒ වටිනාකම් දුන්න තැන්වල සිතින් කයින් වචනින් යක් කර්ම කරගන්නවා. ඕන්නා ඉපදෙන්න භූමිය හදාගන්න. ඔක්කොම අවිද්‍යාවට වෙන්නේ. අවිද්‍යාව නිසා. ඊට පස්සේ පින්වත්නි හොඳට බලන්න. විඥානය උපමා කළේ මොකටද? මායාවට. විඥානය මොකටද උපමා කළේ? මායාවට. මායාවක් කියලා කියන්නේ මැජික් එකක්. නිකම්ම මැජික් එකක්. හතරමං හන්දියක මැජික් කාර්යයක් කියලා කිව්වේ. ඒ හතර පැත්තින්ම බලනවා හොයන්න බෑ. මේ විඥානේ පහළ වෙන විදිහකින් හිතා ගන්න බෑ. දැන් මේ වෙලාවේ චක්කු විඥානේ පහළ වෙනවා, සෝත විඥානේ පහළ වෙනවා. ගන්ධ සෝත මේ වෙලාවේ දැනෙනවා නම් ගන්ධ ගාන විඥානේ පහළ වෙනවා. මුලක් පිටක් මේ මහපහපා මේ කාගෙන ඉන්නවා නම් ජීවා විඥානයත් පහළ වෙනවා. බුලත් පිට ඕනේ නිකන් කෙල ටිකක් රහ කරන්නත් පුළුවන්. දැන් එකපාරම ජීවා විඥානේ පහළ වෙනවා. ඊට පස්සේ නිකන් එකපාරම නිකන් ওই බණ ටික අහගෙන ඉන්න තැන නිකන් තමන්ගේ අතපය නිකන් බිම ගෑවිලා තියෙන පැත්තට අවධානය යොමු කරන්නකො. එතකොට කාය විඥානයත් පහළ වෙනවා. එතකොට කාය විඥානය පහළ වෙලා ආයෙත් එතනම නිරුද්ධ වෙලා ආයෙත් චක්කු විඥානය පහළ වෙන එකට මම මේ කියපු වචනේ ආයෙ ඇහෙන්නේ. මාවපේ සෝත විඥානේ පහළ ඒ කියන්නේ මේ කාය සංපස්සේ පැත්තට විඥානකින් එතනින් විඥානේ පහළ වෙලා ඒක නිරුද්ධ වෙලා තමයි ආයෙ මාව කියන එක ඇහෙන්නේ චක්කු විඥාන සෝත විඥානේ පහළ වෙන්නේ. පින්වත්නි පුදුම වේගයෙන් මේක වෙනවා. ඒකයි විඥානේ උපමා කළේ මොකටද? මායාවකට. ධර්මයේ නැති මිනිහෙකුට හොයන්න බෑ. ධර්මයේ තියෙන මිනිසෙකුට පුළුවන් මේක නිකන් ධර්මයෙන් බලලා හොයා ගන්න. ඔය පංචස්කන්ධේ හොයා හොඳට ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත්තට මදි ඒවා ඇති වෙන විදියක් දැනගන්න ඕන. නැති වෙන විදර්ශනා කරන්න නම් ඒක මේ ටික විතරමයි ඉගෙන ගන්න. මම දන්න විදියට අපි මේ මමත් ඔය හැම තැනම ගිහින් බලලා තියෙනවා. එක මුරුරු ඇසුරු කරලා තියෙනවා. ඔක්කොම දෘෂ්ටි වලට අහු වෙලා. මේකත් දෘෂ්ටි වලට අහු වෙලා වෙන්න පුළුවන්. මම මේ කියන එක. මේක නිදහසේ අහලා ධර්මයට කලකලා බලන්න. සූත්‍රයට බාහලා බලන්න මේ කියන එක හරියද වැරදිද කියලා. වැරදි නම් මටත් අනුකම්පා කරන්න එච්චරයි. එක දෘෂ්ටි වලට අහු වෙලා ඔය උඟා භාවනා මධ්‍යස්ථාන වල ඉන්න අය එක වෘතවලට අහු වෙලා විකාල භෝජනයට අහු වෙලා
ඉතින් මේ ඒවට බැහැගෙන ගිලගෙන ඒවා තුරුල් කරගෙන ඉන්නවා. එතකොට ඒවා පස්සෙම ගිහින් ඇත්තටම ඒක හරිය අනුකම්පා කරන්න ඕන තත්ත්වයක් අන්ධ වෙලා. ඒගොල්ලෝ මේ පංචස්කන්ධ උදේවයි කතාවක් දන්නේ නැහැ. ඒගොල්ලන්ට උමනාවකුත් නැහැ. ඒගොල්ලන්ට උමනාව තියෙන්නේ විලාවට වළඳන්න. එච්චරයි. ඒ සමහර තැන් දෙනවා ඒගොල්ලෝ කරන්නේ විලාවට වළඳන එක විතරයි. යන්තම් ඉරලි එහෙට මේක කියත් වළඳන්නේ බඩගින්න ඉන්නවා. ඊට පස්සේ බඩගින්න දරාගෙන කාගෙන ඉන්නවා පහුවෙන්ද උදේ වෙනකම්. එතකොට යා ඒක හිසීලයක් කියලා හිතාගෙන. ඇත්තටම විකාල භෝජනය සීලයට උදව් කරනවා. නමුත් ඒකමයි සාරය කියලා වුණොත් එහෙම මේ පංචස්කන්ධයේ උදේවැය දකින්නවා වගේ ඊටාම ගැඹුරු විදර්ශනා පරියාය මග හැරුණොත් එහෙම දක්මිටි කාගෙන බඩගින්න දරාගෙන නම් ඉන්නේ. ඒකට ලොකු උදව්වක් වෙන්න බෑ නේද? භාග්‍යවතුන් වහන්සේ අපිට ආහාරයෙන් මුක්තිය වලට නෙමෙයි වදාළේ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ තමන්ව විමසා නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැක මේ ලෝකයේ පිළිබඳ අනවිරතියක් උපදවා ගන්න කියලායි වදාළේ. දැන් මේ විදියට බලනකොට මේ පංචස්කන්ධ හොඳට ඉගෙන ගන්න ඕනේ. එතකොට රූපය ඇති වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. රූපය ඇති වෙන්නේ කොහොමද? රූපය ඇති වෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. මේ රූපය ඇතිලා තියෙන්නේ සතර මහා ධාතුන්. මේ රූපයට තමයි මම කියලා රැවටිලා හිටියේ. මේ රූපයට තමයි මගේ දරුවා කියලා රැවටිලා හිටියේ. මගේ අම්මා මගේ තාත්තා කියලා රැවටිලා හිටියේ සතර මහා ධාතුකින් ඇදිච්ච රූපේ. මේක මගේ මම කියලා ගන්න පුළුවන් සාරේ නම් මේක බෙදුවට පස්සේ තියෙන සතර මහා ධාතුවක්. පඨවි ධාතු කොටස් 20යි, ආපෝ කොටස් 12යි, තේජෝ වායෝ කොටස් ටිකුයි තියෙන්නේ ඇත්තටම. පඨවි කොටස් 20යි, ආපෝ කොටස් 12යි 32යි. ඒකට තමයි දෙතිස් කුණු කියන්නේ. එතකොට ඔය ටිකයි වායෝ ධාතු කොටස් ටිකයි, තේජෝ ධාතු කොටස් ටිකුයි තමයි මේකේ තියෙන්නේ. ඔය ධාතු කොටස් වල එකතුවට තමයි මම කියලා හිතාගෙන ඉන්නේ. බෙදා බලනකොට තේරෙනවා මම කියපු සංඥාව බොරුවක් කියලා. බෙදුවන් පස්සේ වෙන් කරාට පස්සේ මම කියලා ඒකට කොයි කෑල්ලේද මම ඉන්නේ කියලා හොයලා බලන්න බෙදලා. දැන් මේ මම කියන එක කොහෙද තියෙන්නේ බලන්න. දැන් මේ පඩවි කොටස් 20 බෙදුවාට පස්සේ කොයි හරි මේක මගේ දරුවගේම නම. මේ මගේ දරුවා කිව්වේ මේ පඩවි කොටස් 20ටයි ආපෝ කොටස් 12ටයි නම්. පින්වත්නි අමනාප මිනිහෙක්ගේ පඩවි කොටස් 20යි දරුවගේ පඩවි කොටස් ටිකයි තිබ්බාම හොයාට පුළුවන් වෙන්න ඕන අඳුන ගන්න මේක දරුවගේ ටික මේක අපේ අමනාප මිනිහගේ ටික හොයන්න බෑ. මේ සංයෝගයටයි අපි රැවටිලා එකතු වෙච්ච තැනක මුලාවටපත්. හැබැයි මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඕකට කායානුපස්සනාවට අයිති භාවනාවක් කරන්න ඕන. මොකද කායානුපස්සනාවෙන් කරන්නේ මේ රූපය බෙදා තේරුම් කරගන්න. ධාතු මනසිකාරයෙන් මෙහෙම කරන්නේ මේ රූපේ බෙද කියනවා. දැන් ගවේ කඩේට විකුණන්න අරන් එනකොට ගවයා කියන සංඥාව තියෙනවා. මරන්න ලෑස්ති වෙනකොටත් ගවයා කියන සංඥාව තියෙනවා. මරණකොටත් ගවයා කියන සංඥාව තියෙනවා. මැරුවාමත් ගවයා කියන සංඥාව තියෙනවා. ඊළඟ ස්ලින් කළාට පස්සේ ගවයා කියන සංඥාව තියෙනවා. නෑ අන්න ඒ වගේ මේ සංයෝගයට මම කියලා කිව්වට සත්‍ය වශයෙන්ම මේ එකතුවටයි මම කියන්නේ. වෙන් කළාට පස්සේ මම කියලා කෙනෙක් හොයන්නේ නෑ. ඕක කායානුපස්සනාවටයි භාවනාවක් කරගෙන යනකොට ඇත්ත පින්වත් විවිධ පේනවා මේ රූපය ආහාරය නිසා ඇති වෙනවා. ආහාරයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියලා. ආහාරයේ කර්මයේ ඍතුව චිත්තේ නිසා ඇති වෙනවා. එතනම නැති වෙලා යනවා කියලා හොඳට පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නකොට මේක නිරුද්ධ වී යන දෙයක් විදිහට පැහැදිලි. සමහර මේ කියන ඔක්කොම ඔබට තේරෙන්නේ නැති වෙයි. ඒක කියලා ගණන් ගන්න එපා. ඒ කලබල වෙන්න එපා. තේරෙන පොඩ්ඩක් ඇතිනේ. ඒක ඔළුවට ගන්න. හැබැයි මේ අහගෙන ඉන්න එක අවබෝධය කරා යන දවසට ඔබ පහසු කරනවාමයි. මේ නිකන් හරි කන්දීගෙන ඉන්නව නේද? එක වචනයක් තේරෙනවා වචන 10ක් විතර තේරෙන්නේ නැහැ.
ඉතින් මේක එහෙම තේරෙන්නේ නැහැ කියලා ඔබ අනවශ්‍ය කලබල වෙලා අනේ තේරෙන්නේ නැහැ නේ කියලා පීඩාවක් ගන්න එපා. හොඳට කන් දීගෙන ඉන්න. මේ කන් දීගෙන ඉන්න එක කවදා හරි අවබෝධය කරා යන දවසට උදව් වෙනවා. මේ ආකාශයේ මේ හුරු උදව් වෙනවා. එතකොට දැන් මේ රූපයේ මෙහෙම එකක් වේදනාව කියන එක ඇති වෙන්නේ මේ විදිහටයි නැති වෙන්නේ මේ විදිහටයි. ওই විදිහට පංචස්කන්ධයම දැනගන්න ඕනේ. වේදනාව ඇති වෙන්නේ කොහොමද නිසාද? වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. පස්සපටිය වේදනාව. ස්පර්ශය කියන්නේ ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙන එක. එකතු වුණාට පස්සේ පේනවා ආයෙත් සෝත සම්පස්සේ පැත්තට යනකොට පේන්නේ. එහෙනම් ස්පර්ශය නිසා විඳින්න. චක්කු සම්පස්සේ නිසා චක්කු සම්පස්සජ වේදනා වින්දනයක් ඇති වෙනවා. එහෙනම් වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා, සංඥාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා, රූප සංඥා පහළ වෙන්නේ ඇහැට රූප පේනොත් පේනවා කියන එක තමයි ස්පර්ශය කියන්නේ. පේනුනේ නැත්තම් කොයිද රූප සංඥා පහළ වෙන්නේ? එහෙනම් සංඥාව ඇති වෙන්නේ ස්පර්ශ සංකාර. ඇසහරා සිතුවිලි ගලන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. පේනුනේ නැත්තම් කොහොමද පේන එක නිසා සිතුවිලි එන්නේ හිතට ගලාගෙන? ස්පර්ශය නිසා. ඊට පස්සේ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ අපිට වදාළා ඇසකන මේ සංකාර ඇති වෙන්නේ ස්පර්ශය නිසා, විඥානය ඇති වෙන්නේ නාම රූප නිසා. ඒක නිකන් දැනට තේරුම් ගන්න, මේක තේරුම් කරන්න බෑ පැය ගානක් යන එක. ඒතර මේක හොඳට ඇති වෙන්නේ මේමයි නැති වෙන්නේ මේමයි කියලා හොඳට ඉගෙන ගන්න. අද ගෙදර ගිහින් හරි කමක් නැහැ. හොයා ඉගෙන ගන්න. ඕවා වෙනම තෝරපු දේශනා තියෙනවා අපි. ඒක හොඳට ඉගෙන ගත්තට පස්සේ ඒක ඉගෙනගෙන ඉවර වෙලා පින්වත්නි හිත වඩන්න ඕන. චිත්තං පඤ්ඤංච භාවයන්. හිත වඩන්න ඕන. සතිපට්ඨාන. එතකොට තමයි ඕකේ ඇත්තම එක පේන්නේ. අර කායානුපස්සනාව වඩනකොට තේරෙනවා මේ කය ඇතිවි නැතිවි යනවා කියලා. එක භාවනාවක් කරන්න ඕන. කායානුපස්සනාව වඩනකොට 14ක් තියෙනවා. වේදනානුපස්සනාව වඩනකොට තේරෙනවා වේදනාව ඇති වෙනවා නැති වෙනවා හිත තුළ. ඒක මොහොතක් ගානින් සිද්ධ වෙන විදිය දකින්න පුළුවන්. ඒක දකින්න වේදන සතිපට්ඨාන වඩනවා කියලා කියන්නේ සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියලා තුන් තැනකදී තමයි මානසිකාරය කරන්නේ. එතකොට ඒ කියන්නේ වේදනාව ඇති වෙන විදියක් දකින්නවා, වේදනාව නැති වෙන විදියක් දකින්නවා, ඇතිවි නැතිවි යන ආකාරයත් භාවනාවෙන් දකින්නවා. චිත්තානුපස්සනාවේ කරන්නේ හිත දිහා බලාගෙන ඉන්නවා එච්චරයි. හිත දිහා චිත්තානුපස්සනාව කියන්නේ තමන්ගේ හිත දිහා හොඳට බලාගෙන ඉන්නවා. හිත දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට තේරෙනවා දැන් තාම අර රොඩු තියෙනවා කමක් නැහැ තිබ්බට. එතකොට රොඩු පේනවා චිත්තානුපස්සනාව වඩනකොට. අර ඇතුලේ රොඩු තියෙනවනේ මුළු කැණිලා. ඒවා පේනවා කොහොමද? සරාගං වා චිත්තං සරාගං චිත්තං විපජානාති. රාගසිත ඇති වෙනකොට රාගසිත ඇති වූ බව දැනගන්නවා. අන්න චිත්තානුපස්සනාව. චිත්තං පඤ්ඤංච භාවයන් කිව්වේ ඒකයි. හිත වඩනවා කිව්වේ ඒකයි. රාගසිතක් ඇති වෙනකොට රාගසිතක් ඇති වූ බව දැනගන්නවා. සදෝසං වා චිත්තං සදෝසං චිත්තං විපජානාති. සදෝස චිතක් ඇති වෙනකොට එහෙම හිතක් ඇති වූ බව දැනගන්නවා. ඒ හිත විතරක් නෙමෙයි. සමාදාහං චිත්තං සමාදාහං චිත්තං විපජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං විපජ. සමාහිත සිතක් ඇති වුණත් සමාහිත සිතක් ඇති වූ බවක් දැනගන්නවා එච්චරයි. දැන් සමාධියක් උපන්න කියන්නේ ඒ සමාධියත් ඇති වෙලා නැති වෙලා යන එකක් නේද කියලා ඒකත් අත්හැරලා දාන්න ඕන තියෙනවා. ඒකනේ අර පංචස්කන්ධයේ උදේවැය දකින්නකොට අපි කියවනේ පංචස්කන්ධයේ අනිච්චාන. ඒතකොට පංචස්කන්ධය හොඳට ඉගෙන ගත්තාම වෙන්නේ දැන් බලන්න චිත්තානුපස්සනාවෙන් හිත දැනගන්නවා. හිත දැනගත්තට පස්සේ යාට තේරෙනවා දැන් මෙහෙම හිතක් මගේ හිත කියලා. කමක් නැහැ රාගසිතක් ඇති වුණාට. කලබල වෙන්න එපා රාගසිතක් ඇති වුණා කියලා. හේතුව ඉතින් රාගසිත ඇති වෙනවනේ රහත් වෙනකම්. අනාගාමී ශ්‍රාවකයා, ඒ කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනා තුල කාමරාග පටික තියෙනවනේ.
සෝවාන් වෙච්ච කෙනා තුළ කාමරාග පටික තියෙනවා. හැබැයි අර ඕලාරික මට්ටමේ මේ අන්ධබාල පුරුතග්ජනීකේ තරම් නෑ තමයි. නමුත් කාමරාග පටික තියෙනවා. ඉතින් එහෙනම් අපි තුළ ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. රාගයක් ඇති වෙනකොට ඇති වුණ බව දැනගන්නකො ඒ ඇති දැනගන්න. සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති. රාගසිතක් ඇති වෙනකොට රාගසිතක් ඇති වුණා කියලා දැනගන්න. එච්චරයි. ඒක තමයි චිත්තානුපස්සනාව. ඒ රාගසිතත් සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සීව මේකත් ඒ රාගසිත ඇති වෙනවා එතනම නැති වෙලා යනවා ආය සිතක් ඇති වෙනවා ආය නැති ඕක හොඳට පේන්න පටන් ගන්නවා හිත දිහා බලාගෙන භාවනාව දියුණු කරගෙන යනකොට සමාහිතං වාචිතං සමාධිසිතක් ඇති වෙනවා භාවනාවෙන් නැගිට්ටා මේ හිත නිරුද්ධ වෙලා යනවා ඔක්කොම හිත නිරුද්ධ වෙලා යනවා නේද මොකක්ද වටිනාකමක් පවරන්න අලවන්න තියෙන්නේ කියලා හිත දිහා බලාගෙන ඉන්නකොට හිත ගැන වෙනස් වීම පිළිබඳවම දකින්නකොට හිත ගැන කලකිරිලා යනවා කලකිරිලා යනවා ඊට පස්සේ ධම්මානුපස්සනාවෙන් කරන්නේ හිතේ උපදිනවා ධර්ම කාමච්ඡන්දය හිතේ උපදින ව්‍යාපාදය කියන්නේ පංච නීවරණ ධර්මයන් හිතේ උපදින ඒවා මේ ඇඟේ කොහෙවත් නෙමෙයි බොජ්ජංග ධර්ම හිතේ උපදින ඇත්තටම ධම්මානුපස්සනාවේ පස් තැනක විදර්ශනා කරන්නේ මොනවද දන්නවද? ධම්මානුපස්සනාවෙන් කරන්නේ නීවරණ විදර්ශනාවයි, බොජ්ජංග විදර්ශනාවයි, ආයතන විදර්ශනාවයි, ආර්ය සත්‍ය විදර්ශනාවයි. ඊට පස්සේ පළවෙනි එක තමයි නීවරණ විපස්සනාව. ඔන්න ධම්මානුපස්සනාව කියන්නේ ඕකෙන් එකක් අල්ලගෙන අනේ මේවත් මානසිකාරී නිසා ඇති වෙනවා මානසිකාරී නිරුද්ධ වෙනකොට මොන ධර්මයක් ඇති වුණත් වැඩක් නැහැ මේවත් නිරුද්ධ වෙලා යනවා බොජ්ජංග ඇති වුණත් වැඩක් නැහැ කියලා බලන එක තමයි කරන්නේ. එතකොට නීවරණ ධර්ම නීවරණ විපස්සනාව ඊට පස්සේ ඊළඟ එක තමයි බොජ්ජංග විපස්සනාව ආයතන විපස්සනාව ඊළඟට චතුරාර්ය සත්‍ය විපස්සනාව පංචස්කන්ධ විපස්සනාව. ඔච්චරයි. ඕකෙන් එකක් විපස්සනා ධම්මානුපස්සනාව වඩනකොට අනිවාර්යෙන් හිත තුළ අවබෝධයෙන් පැත්තට යාගිට නැමෙනවා. ඔක්කොම කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ඔක්කොම ධර්ම උපදින්නේ මානසිකාරය අනුව. ඇත්තටම ධම්මානුපස්සනාව විතරක් වඩන කෙනෙක් බව අවබෝධය කරගන්න. මේ සතිපට්ඨානෙම වඩන්න ඕනේ. එකක් වඩනකොට ඔක්කොම වැඩිගෙන යනවා ලස්සන. උදාහරණයක් විදිහට ධර්මයේ දන්නේම නැති කෙනෙක් කියලා එකක් මොකක්වත් දන්නේ නැහැ. ඔබ මොකක්වත් දන්නේ ඔක්කොම මොඩුවෙන් අයින් කරන්නේ. දැන් මම මෙහෙම එකක් කියනවා. පින්වත ඔබේ හිතේ නීවරණ ධර්ම කියලා කොටසක් ඇති වෙනවා. දැන් ඔබ මොකුත් බන දන්නේ නැහැ. ඔක්කොම අයින් කරන්න ඕනේ. ඔන්න බලන්න මම එක මේ විනාඩි 10කින් විතර අවබෝධය කරගෙන යන විදිය කියන්න පුළුවන්. දැන් මොකුත් දන්නේ නැති කෙනෙක් බොහොම අහිංසක උපාසකම්ම කෙනෙක් වාඩි වෙලා ඉන්නේ එයා දන්නේ නැහැ. දැන් යාට අලුත් බණක් මේක. මම ඔබට කියනවා මේ හිතේ නීවරණ කියලා කොටසක් ඇති වෙනවා. නීවරණ ඇති වෙන එකක් නෙමෙයි හිතේ ඇති වෙන්නේ. මොනවද නීවරණ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්දය, උද්ධච්ච, කුච්ච විචිකිච්ඡා. මේ ටික හිතේ ඇති වෙනකොට හිත දූෂණය වෙනවා. කාමච්ඡන්දය ඇති වෙනකොට හිත දූෂණය වෙනවා. මේවා ඔක්කොම ඇති වෙන්නේ ඒවා ඇති වෙන විදිහට මානසිකාරයේ පවතිනකම් විතරයි. මේවා ඇති වෙන්නේ කොහොමද? මානසිකාරයේ තියෙනකම් විතරයි. කාමච්ඡන්දය ඇති වෙන විදිහට කල්පනා කරගෙන යනකොට ඔන්න කාමච්ඡන්දය උපදිනවා. දැන් මේ වෙලාවේ ඔබට ඇති වෙන්නේ දහම් මානසිකාරයක්. මේ දැන් මේ මානසිකාරය කරගෙන යනකොට ධම්මවිචේ බොජ්ජංගය කියලා බොජ්ජංග ධර්මයක් තමයි දැන් ඔබේ හිතේ ඉපදිලා තියෙන්නේ. බානාහල යෝනාම ඔකත් නිරුද්ධයි. ඊට පස්සේ අර කාමච්ඡන්දය ඇති වෙන විදිහට මානසිකාරය කරනකොට ආය කාමච්ඡන්දය උපදිනවා. එකක් මතක තියාගන්න. හිතේ උපදින හැම ධර්මයක්ම මානසිකාරයේ පවත්වන කම් විතරයි. ඒකට ධර්මී කියන්නේ මානසිකාර සමුදය ධම්මානං සමුදය. මානසිකාරය නිසා ධර්ම උපදිනවා. මානසිකාර නිරෝධා ධම්මානං. මානසිකාරය නිරුද්ධ වෙනකොට ධර්මී නිරුද්ධ වෙන. හොඳට බලන්න
සමහර මිනිස්සු ওই මල ගෙවල් වල මන් බලලා තියෙනවා කෑ ගහ අඬනවා. විලාප තියන අඬනවා පපුවට අත් දෙකෙන් ගහ අඬනවා. අනේ යන්න එපා යන්නේ කොහොම ඇයි යන්නේ ගියාම කොහොමද මං ඉන්නේ කිය අඬනවා. ඇයි? මානසිකාරය ඒ විදිහට පවත්වනකම් ඊට අනුව රූපයක් වෙනස් වෙවි යනවා. ඇහැ කඳුළු වෙනවා, හෘද ස්පන්දනය වැඩි වෙනවා, රුධිර සංසරණ වේගය වැඩි වෙනවා. ඉතින් මේ ගොඩාක් දේවල් වෙනවා. සමහර කලන්තෙත් දාන්න පුළුවන්. ඇයි? මේ හිතේ මානසිකාරය පවත්වන විදිහට එකක් වෙනස් වෙනවා. ඒකට අපි කියන්නේ චිත්තජ රූප කියලා. ඊට පස්සේ යාට කෙනෙක් කියනවා අන්න ඔයාගේ බබා අඬනවා. ඔයාගේ ළමයා අඬනවා කියලා කියනවා. අපි තුන් ළමයිකින් අම්මා කෙනෙක් කියනවා. එතකොට අරුන්ද ඉක්මනට අඬන එක නවත්තලා අර කුස්සිය පැත්තට දුවනවා. දුවනකොට පොඩි එකා කිරි ඕන වෙලා අඬනවා. ඊට පස්සේ ඉක්මනට අරගෙන කිරි දෙනවා. කිරි දීලා අර පොඩි ළමයා නලවන්න, කිනස්සවන්න විහිළු කරනවා. ඊට පස්සේ පොඩි ළමයා ඉඹිනවා. දැන් යාගේ මානසිකාරයේ පවතින්නේ රාගය ඇති වෙන විදිහට. දැන් ඒ නිසා යාගේ රාගය ඇති වෙනවා. දැන් කොහොම අඬන්නේ හිටපු දුක් වේදනාව. ඒතනම මානසිකාරයේ විරුද්ධ වෙනකොට නිරුද්ධයි. දැන් මානසිකාරයේ පවතින වෙන පැත්තකට. ඔක්කොම ධර්ම මානසිකාරයේ කියන ගන්න උතරයි තමයි. මානසිකාරයේ නිරුද්ධ වෙනකොට ඔක්කොම ධර්ම නිරුද්ධ වෙලා යනවා. ඔක්කොම බොජ්ජංගයක් වුණත් ඔච්චරයි. ඒකයි අර ධ්‍යානයක් වුණත් ධ්‍යානයේ ඇති වෙන විදිහට මානසිකාරය පැවැත්වුවම ප්‍රීතිය ඇති වෙනවා. නැගිට්ටට පස්සේ ඒක නිරුද්ධයි. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ සදාකාලික සැනසීමක් ඕන. මේක මේ ටික වේලාවක් තියෙන රහයි තමයි. පළවෙනි ධ්‍යාන සැපේ සාන්තයි. හැබැයි ඉතින් ධ්‍යාන සැපයත් අනිත්‍ය වෙලා යන එකක් නේද කියලා උනාට සදාකාලික සැනසීමක් හොයන්නේ මේකයි. ඔක්කොම මානසිකාරය නිසා සමුදේ වෙනවා. මානසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ. එහෙනම් ඔය කාමච්ඡන්දය ඇති වෙන විදිහට මානසිකාරයේ පවත්වන තාක්කල් විතරයි කාමච්ඡන්දය ඇති වෙන්නේ. මානසිකාරයේ නිරුද්ධ වෙනකොට ඒ කාමච්ඡන්දයත් එතනම නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඕක දකින්න එක තමයි ධම්මානුපස්සනාව කියන්නේ. ඕක දකින්නකොට නිකම්ම චිත්තානුපස්සනාව වෙනවා. සමහරය දන්නේ නැහැ. ඒක දකින්නකොට පින්වත්නි තමන්ගේ හිතේ කාමච්ඡන්දය ඇති වුණා කියලා දැනගන්න. දැනගන්න එක තමයි චිත්තානුපස්සනාව. ඒ කිවි සරාගං වාචිත්තං සරාගං චිත්තං විපජානාති කියන්නේ. එහෙනම් මේ කායානුපස්සනාව වඩන ධම්මානුපස්සනාව වඩන එක නෑ. කොතනින් හරි නිඳ ගත්තම ඔක්කොම වැඩෙන්න පටන් ගන්නවා. හරි ලස්සන ක්‍රම ඒවා. ඒවා මම මේ තනින් තනින් අහුලාවුල කියන්නේ. කොහොම වුණත් එකම පාර සතිපට්ඨානෙ වඩන එක වෙන විකල්පයක් නෑ අපිට. මොකද අපි හරි අනාතයි. අපිට හරි අසරණකමක් තියෙනවා. හරිම විඩාවක් මේ සංසාරේදී. මේක අපි හිතන ලෝකෙ නෙමෙයි. ඔබට මෙහෙම ධර්මයක් අවශ්‍යයි. මේ විදියට බලනකොට ඔබ මේ ඔක්කොම ඔය විදියට සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වෙලා යනවා නම්. ඒ කියන්නේ මේ ඔක්කොම හටගෙන නිරුද්ධ දැන් ඔය අපේ මානසිකාරයේ පවතින තාක්කල් ඇති වෙනව නැති වෙලා යනවා. මේ හැඟීම් ඒවට වටිනාකම දුන්නාට පස්සේ ඒ වෙනුවෙන් කයින් වචනෙන් මනසෙන් කර්ම කරනවා. ඊට පස්සේ කර්ම සකස් වෙනවා. ඊට අනුව ආය ජාතිය පහළ වෙනවා. ඊට අනුව ජරා මරණ දුක ඔය විදියට එකම තැන කැරකි ඉන්න එකක් තමයි මේ වෙන්නේ. එතකොට මේ කැරකි ඉන්න වැඩපිළිවෙල තුළ අවබෝධය තහවුරු කරගත්තොත් ඒ අවබෝධය තහවුරු කරගත්ත ශ්‍රාවකයා එතනම නිවෙන්නේ. එතනම නිවිලා යනවා. හේතුව තමයි එයා ජීවිත විපස්සනා කරනවා. කොහොමද විපස්සනා කරන්නේ? අනිච්චානුපස්සී. ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒක නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. දැන් රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. සතර මහා ධාතුන්ගෙන් ඇති වුණා. ආහාරයෙන් හටගත්තා. මේ ධාතුන්ගෙන් හටගත්තා. මේ ශරීරේ ධාතුන්ගෙන් හටගත්තේ. මුලින්ම මේ ශරීරේ මේ සතර මහා ධාතුන්ගෙන් වැඩුණේ. අම්මා තාත්තා අම්මා ගන්න කෑමෙන් තමයි කලලයක් විදියට වැඩුණේ. මුලින්ම මේ රූපේ කියින් බැලුවොත් අම්මගේ තාත්තගේ ධාතු කොටස් වලින් හැදිලා තියෙන්නේ. කොහොම බලාගෙන යද්දි මේ මම මගේ කියලා හිතුවට මූලික වශයෙන් ධාතු ස්වභාවයෙන් හැදිච්ච මේ කය තුල තියෙන සතර මහා ධාතුවක්. මේක හොඳට කායानुපස්සන වඩනකොට හොඳට තේරෙනවා. වඩන්නේ නැති කෙනෙකුට තේරෙන්නේ නැහැ. මේක නිකන් සුරංගනා කතාවක්. ඒකද? එතකොට එයා දන්නවා මේක සතර මහා ධාතුන්ගෙන් හටගත්තා. ඒ තැන නිරුද්ධ වෙලා යන අනිත්‍ය වෙලා යන එකක් මේකයි කියලා එයාට තේරෙනවා. මේ කය ඕන වෙලාවක බිඳෙන්න ඒ අනිත්‍යතාවය දකිනකොට අනිච්චානුපස්සී වශයෙන් ඥානුපස්සනා කරනවා.
අනිත්‍ය නම් නොයලිය යුතුයි කියලා විරාගානුපස්සී වශයෙන් මනස්කාරය කරනවා. විරාගානුපස්සී නම් නොයලිය යුතුයි නම් නිබ්බිදානුපස්සී කලකිරිය යුතුයි. මේ කය මගේ වශයෙන් තියාගන්න බෑ. වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මොනවද මේ කයට වෙන්න බැරි මේක ගැන අර්ථහැරලා දැන් කලකිරිය යුතුයි කියලා නිරෝධ මේ ඒකට කියන්නේ අපි නිබ්බිදානුපස්සී කියලා. ඒකක් නෙමෙයි දැන් අර මෙතන හතර ක්‍රමයක් ගැන මම කිව්වේ. ඔය මම කිව්වේ වෙන ක්‍රමයක්. හතර ක්‍රමයන් අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති. හතර තැනකදී පංචස්කන්ධයේ මානසිකාරය කරනකොට යාට ලෝකේ මත හැරිලා අවබෝධයට ඊටපත් වෙනවා. ඔච්චරයි අවබෝධයටපත් වෙන්න කරන්න තියෙන්නේ. අනිච්චානුපස්සී වශයෙන් වඩනකොට අනිත්‍යයි කියලා පේනවා. විරාගානුපස්සී වශයෙන් බලනකොට මේ කය නොයලිය යුතු දෙයක් නේද? ඇයි මගේ වශයෙන් තියාගන්න බෑනේ කියලා පේනවා. නිරෝධානුපස්සී වශයෙන් බලනකොට මේක නිවි යනවා. ඇති වෙලා එතනම නැති වෙලා යනවා කියලා පේනවා. පටිනිස්සග්ගානුපස්සී මේක අත්හැරලා දැමිය යුතුයි නේද කියලා වඩනකොට කාය පිළිබඳව මගේ ආත්මය කියලා ගිලගෙන බැසගෙන හිටියනම් මේක අයින් වෙන්න පටන් ගන්නවා. විදීන් පිළිබඳ ඔය සතර සතිපට්ඨානෙම ඔය විදිහට මනසිකාරය කරන්න. සතර සතිපට්ඨාන සූත්‍රේ නම් තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියලා. අර පංචස්කන්ධය මේ කියන්නේ මේ විපස්සනා කරන නිශ්චිත ක්‍රමයක්ම අපිට හරියට ඕනේ නැහැ. දැන් ඔය රූපය, වේදනාව ස්පර්ශය නිසා වෙන ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා කියලා දැක්කට පස්සේ ඒ විදිහට දකින්න ශ්‍රාවකයාට පුළුවන් අනිච්චානුපස්සී. ඉතින් වේදනාව මට ඕන විදිහට පවත්වන්න බෑ. මං කැමති සැප වේදනාව. නමුත් සැප වේදනාවම දැති වෙන්නේ නෑ. සැප වේදනාව නෙමෙයි ඇති වෙන්නේ. සැප වේදනාව අනිත්‍ය වෙලා යනවා. එතකොට දුක් වේදනාවයි මතුවේ. දුක් වේදනාව පවතිනවා කියන එක මොනතරම් දුකක්ද? එහෙමනම් මේ වේදනාව ඇති වෙලා නැති වෙලා යන එකක් නේද කියලා බලනකොට එයාට පේනවා මේ වේදනාවත් අනිත්‍ය වෙලා යන එකක්. මම මේ සැප වේදනාව හොයාගෙන දිවුවට මේක අනිත්‍ය වෙලා යන එකක්. අනිත්‍ය වෙලා යන වේදනාවක් නම් ඒකට නොඇලිය යුතුයි. ඔන්න නොඇලෙන්න ඕනේ. මොකද ඒක අනිත්‍යයි. අනිත්‍ය නම් නොඇලිය යුතු වෙන විරාගානුපස්සී වශයෙන් වැඩෙනවා. නොඇලිය යුත්තේ වේදනාව එතනම නිරුද්ධ වෙලා යනවා. ඇති වෙනව නැති වෙනව මොකක්ද මේකේ සාරය කියලා නිරෝධානුපස්සී වශයෙන් බලනවා. ඊට පස්සේ අත්හැරලා දානවා. වේදනාව අත්හැරලා දානවා. එතනින් පටිනිස්සග්ගානුපස්සනාව වෙනවා. ඔය විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේම හතර තැනකදී විදර්ශන හොඳට භාවනාවෙන් වාඩි වෙලා අර සමාධිය හොඳට හදාගෙන පළවෙනි ධ්‍යානයේ කිට්ටුවට ගිහින් ඔය විදිහට හොඳට කල්පනා කරගෙන ඉන්නකො බෑක් විතර. එතකොට තේරෙයි ඇත්ත තමයි මේ කියන කතාවම පුදුම ශාන්තියක් නිවීම. අනිත් එක තමයි ඔහොම බලනකොට විශේෂ දෙයක් පේනවා. මේ රූපය විදි යන විදිහ තමන්ගේ හිතට පේනවා. හරි පුදුමයි ඒක. දැන් මේ රූපය දූවිලි ගොඩක් වගේ පේන්න පටන් ගන්නවා. රූප කලාප විදි යන විදිහ පේන්න පටන් ගන්නවා. ඇත්තටම මේ මොන භාවනාවක් කළත් ඒක වැඩෙන විදිහට අපිට කරන්න පුළුවන්. අඩුම ඉරියව් පවත්වන එකෙන් පවා පුළුවන්. මේ හැම දෙයකම තියෙනවා ගැඹුරක්. ඒ ගැඹුරට අපිට එක විදිහට යන්න පුළුවන්. ඒ ගැඹුරට ගියාට පස්සේ ඇහැට පේන එකට වඩා වෙන එකක් මනසට පේනවා. ඒකට තමයි කිව්වේ අර මෙතන අපි දැන් කිව්වනේ ඇතුලේ ගැටේ පිට ගැටේ ලිහන විදිය ගැන කියන්නේ කිව්වනේ සීලේ පටිච්චාය නරෝ සපන්නෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා විනිවිද යන ප්‍රඥාවෙන් වෙන එකක් පේනවා. ඇහැට ඔය ඕලාරික රූපේ පෙනුනට හිතට පේනවා නිකන් පින්වත් දූවිලි ගොඩක් වගේ රූපය. ඒ කියන්නේ මේ රූප කලාප ගොඩක එකතුවක් නේද මේ රූපය කියලා කියන්නේ. මේක මේ වර්ණ සටහනක් නේද ඇහි පතිත වෙන්නේ. මේකේ තියෙන සතර මහා ධාතුවක් නේද. මේක හේතු නිසා නේද හැදිලා තියෙන්නේ. හේතු විරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා ඕක Tamanට දැනෙනවා පින්වත්. ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හොඳට මේ ඔය සක්මන් භාවනාවෙන් නිකන් ගෙදර පොඩ්ඩක් ඔය සිහිනුවණින් ඇවිදලා බලන්නකො. හොඳට ඇත්තම සක්මන් භාවනාව ඉරියාපද භාවනාවටයි ඒක කායානුපස්සනාවටයි භාවනාව. ඒ කාලේ හරියට හාමුදුරුවෝ සක්මන් කරලා තියෙන සක්මනේදීම සමහර හාමුදුරුවෝ රහත් වෙලා තියෙනවා. බලන්න මේ ඉරියව් පවත්වද්දීම මේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්.
ඒ කියන්නේ දැන් මේ මම නිකන් උදාහරණයක් කියන්නම්. දැන් නිකන් ඇවිදිනකොට අපිට මේ ඇවිදින එක ගැන සිහිය නැහැ. ඇවිදින එක ගැන සිහිය නැහැ. එතකොට නිකන් ඇවිද ඉඳලා පින්වත්නි එකපාරම නිකන් සිහියෙන් ඇවිදින්න. වම දකුණ එහෙම හරි කමක්. එහෙම භාවනාවක් නෑ ඇත්තටම. වම දකුණ කියලා. වම දකුණ කියලා කකුල් දෙක දිහාම සිහියෙන් බලාන ඇවිදින්නකො මේ නිකන් එහාට යනවා අඩි 20ක් විතර මෙහාට එනවා. කොහොම ඉන්නකොට පින්වත්නි මේක මේ ජීවිතේ අත්දකින්න පුළුවන් මේවා විහිළුවට ගන්න එපා. එතකොට හිතට මේ ඇස් අරගෙන කරන්නේ උනාට වෙන සිතුවිලි එන්නේ නැහැ. අර සිතුවිලි වේගය හරිම අඩුයි. ඒ සිතුවිලි වේගය අඩු නිසා නිකන් මොකක්ද සනීපයක් දැනෙනවා. සිතුවිලි වේගය අඩුකමට ඒක වෙන්නේ. වම දකුණ ඊට පස්සේ හිතනවා මේකේ මොකක් හරි පොඩි දෙයක් තියෙනවා කියලා නිකන් පොඩ්ඩක් ඒකට කියන්නේ පාමුච්චේ කියලා. ඒ කියන්නේ මේ දුර්වල ප්‍රීතියක් හට ගන්නවා. ඒක මෝරලා නෑ. ඒකට තමයි පාමුච්චේ කියන්නේ. ඇවිදගෙන ඉන්නකොට හිතේ පාමුච්චයක් හට ගන්නවා. මොකක් හරි පොඩි නාර තේකක් බිවෝගේ පොඩි උත්තේජනයක් තියෙනවා. ඒ විලාවට දැන් මේක අදරෙන් කරලා බලන්න. ඒ විලාවට වම දකුණ කියන එක අත්හරිනවා. අත්හැරලා ඔසවනවා තබනවා. එකම කකුල. දැන් ඉස්සෙල්ලා වම දකුණ කියලා කකුල් දෙකනේ බෙල්ලේ. දැන් ඔසවනවා තබනවා. ඔසවනවා තබනවා. මේ කකුලත් කකුල් දෙක පැත්තෙම 100 තියාගන්න. එතකොට තවත් අර පාමුච්චේ නිසාම ප්‍රීතියක් හට ගන්නවා. නිකන් පොඩි ඇඟේ නිකන් සැහැල්ලු බවක් එක ප්‍රීතියක්. ඊට පස්සේ මේක කරලා බලන්න. මම මේ කියන එක බොරුද කියලා කරලා බලන්න. ඊට පස්සේ ඔසවනවා තබනවා. දැන් එක කකුලකට පොඩ්ඩක් තව වැඩි ඉන්සිතිය බවද. ඊට පස්සේ දැන් තවත් කොහොම පොඩ්ඩක් ශාන්තයි. දැන් තවත් එක හොඳට ඊට අර සංකාර කණින් ශබ්දයෙන් එළිය ශබ්ද බද්ද තිබ්බත් දැන් ඇහෙන්නේ නැහැ. අර කකුල් දෙකේම 100 තියෙනවා. කොහොම ටිකක් කරගෙන යනකොට ඔසවනවා යවනවා තබනවා කියලා. දැන් තවත් ටිකක් 100 පවත්තා. ඔසවනවා පය ඉස්සරහට ගෙනියනකොටත් දැන් 100 තියෙනවා. තබනවා. ඔසවනවා ගෙනියනවා තබනවා. දැන් ඒකටත් 100 තියෙනවා. කොහොම තියලා ටික වෙලාවක් යනකොට ඊට පස්සේ තවත් දැන් 100 උත්තර පිටනවා. ඔය සක්මණේම හරිම හොඳ දෙයක් ඇත්තට. ගිහියෙකුට පවා මේ හරිම හොඳ දෙයක් ඒක. ඊට පස්සේ ඔසවනවා ගෙනියනවා තබනවා තද කරනවා කියලා තෝරන 100 පවත්වන්න පුළුවන්. ඊට පස්සේ පින්වත්නි ඔසවනවා කියලා කීපුවතක් හිතන්නේ. එච්චර 100 දැන් හැබැයි 100 පවතින ගමන හිමීට වෙන්නේ හැබැයි. හිමීටම ඇවිදින මට්ටමක් එනවා. ඔසවනවා කියලා එක එසවීම වාරයක් තුල කීප වාරයක් හිතින් හිතනවා. ගෙනියනවා කියලා කීප වාරයක් හිතනවා. තබනවා කියලා කීප වාරයක් හිතනවා. එහෙම හිතලා ඔය විදිහට කරන හොඳට 100 පවත්වන. ඔන්න ඔක තමයි සමාධිය. විදර්ශනා කරන්නේ කොහොමද සක්මන? සක්මන විදර්ශන සක්මන මේකේ සමාධිය කියනකොට සමත විපස්සනා දෙපැත්තම කරන්න ඕනේ. නැත්නම් බුද්ධ දේශනාව ඉලක්කය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න එක තැනක හිටගෙන හොඳට 100 පවතිනකොට නිකන් පුළුම් ගොඩක් උඩ ඇවිදිනවා වගේ හරි ශාන්ත බව. පුදුම සිහියක් ඇත්තට මේක. පුළුම් ගොඩක් ඇවිදිනවා වගේ හරි සනීපයි. දැන් ඇසෙන් සිතුවිලි ඇසෙන් රූප බලාගෙන සිතුවිලි ගලන්නේ නැහැ. කනින් ගලන්නේ නැහැ. හරිම ශාන්තයි. එතකොට පින්වත්නි මේ ඔසවනවා ගෙනියනවා එතන හොඳට 100 පැවැත්වුවාට පස්සේ මේ කකුල එසවෙන්නේ කුමක් නිසාද කියලා බලන්න. අර හේතු හොයන්න කිව්වනේ. එසවෙන්නේ පින්වත්නි වායු ධාතුව. මම ඔසවනවා මම කකුල ගෙනියනවා කියලා උත්තර වෙලා හිතුවට කකුල එසවෙන්නේ වායු ධාතුව. වායු ධාතුවයි මේ ක්‍රියාත්මක වෙන්නේ. වායු ධාතුව. ඒකට කියන්නේ චිත්තකිරිය වායු ධාතුව කියලා. එතකොට මේ චිත්තකිරිය වායු ධාතුව නිසා තමයි මේ චලනයන් ඔක්කොම සිද්ධ වෙන්නේ. වායු ධාතුවෙන් තමයි මේ චලනයන් ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් ආහාර ටික ගන්නකොට බඩවැල් අතර තල්ලු වෙන්නේ වායු ධාතුව නිසා. ඒක මේ බුදුරජාණන් වහන්සේ හොයාගත්ත විශ්මිත කතාවක්. අද බටහිර වචන වෙන වෙනම තියෙන්න පුළුවන්. ඇත්තට මේවයින් නම් තේරුම් ගන්න ඕනත් නෑ මේ කාරණේ. එතකොට යාන තේරෙනවා මේ කය මම කකුල ඔසවනවා යවනවා තබනවා කොට මේ මමම කියලා නෙමෙයි මේ චලනයන් සිද්ධ වෙන්නේ වායෝ ධාතුව නිසා නේද කියලා පේන්න පටන්. ඒක නිකන් තේරෙනවා Tamanට. ඒක ඊළඟ පියවර විදිහට හිතලා කකුල තියනකොට මේ රූප කලාප
බිඳි බිඳි යන ආකාරය බලන්න පුළුවන්. ඒ සමහර අයට විතරයි පේන්නේ. හැමෝටම පේන්නේ නැහැ. මේ කකුල ඔසවනකොට ඔසවන කකුලේ රූප කලාප බිඳි බිඳි යනවා පේනවා. අර සමාධිය දියුණු කමට. ඒ විතරක් නෙමෙයි. පොළවේ තියාගෙන ඉන්න කකුලේ රූප කලාප බිඳෙන විදිය පේනවා. ඒක මේ කලව ප්‍රදේශයේ අල්ලගෙන ඉන්නකොට පවා තේරෙනවා රූප කලාප බිඳි බිඳි යනවා. ඉතින් ඒක සමාධියක් තියෙන කෙනෙකුට පේන්නේ. මේවා බොරු නම් කරලා බලන්න. මේ කකුල නිකන් තියාගෙන ඉන්නකොට රූප කලාප මේ කකුල අල්ලගෙන ඉන්නකොට තේරෙනවා රූප කලාප බිඳි බිඳි යනවා කියලා. එතකොට මේ රූපය එතනම බිඳි ඕකම බලාගෙන ඉන්නකොට මේ කයම නිකන් දූවිලි ගොඩක් වගේ පේනවා. මේ කය අනේ මේකටද මම කියලා මම මේ ඇවිස්සලා රැවටිලා හිටියේ කියලා ඕක ගැන පීඩනකොට ওই රූපේ අනිත්‍යතාවය දැක්කට වැඩ රූපේ මේ ඇති වෙන නැති වෙන එක දැක්කට වැඩ නාම ධර්මයන්ගේ ඇතිවීම නැතිවීමක් දකින්න. එතකොට තමයි නාම රූප පරිච්ඡේදක ඥානය කියන එකක් උපදින්නේ. ඒක උපදුන්නේ නැත්නම් සෝවාන් වෙන්න බෑ. එතකොට මේ මොකද්ද මේ සක්මන තුල නාම ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම. නාම ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම කියලා කියන්නේ පින්වත්නි ඔසවනකොට ඔසවනවා කියලා හිතින් දැනගත්තා නේද? එතකොට මේ ඔසවන බවට හිතින් දැනගත්තේ ඒක නාම ධර්මයක් හිත තුල ඇති වෙන්නේ. ඒ නාම ධර්ම පරම්පරාවම ඔසවනවා කියලා හිතනකොට එතනම නිරුද්ධ වෙලා යනවා. ඉදිරියට යවනකොට ඔසවනවා කියපු එක නිරුද්ධයි. තබනකොට ඉදිරියට යවනවා කියපු එක නිරුද්ධයි. මෙන්න මේ විදිහට මේ හිතේ නාම ධර්ම නිරුද්ධ වෙවි යනවා නේද? ඒ කියන්නේ ඔසවනවා යවනවා තබනවා කියන එක හිතේ ඇතිවෙච්ච නාම ධර්ම. ඒක කකුලේ ඇතිවෙච්ච එකක් නෙමෙයි. ඒ නාම ධර්මත් විදි යනවා නේද? එක එසවුම් වාරයක් තුල ඔසවනවා කියනකොට මුලින් ඔසවනවා කියපු සංඥාවෙ එතනම නිරුද්ධයි. ඊට පස්සේ තබනවා කියනකොට ඔසවනවා කියපු එක සම්පූර්ණ නිරුද්ධයි. මේ විදිහට කකුල ඔසවලා යවලා තබනවා කියන එකසේ නාම රූප පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා යාමක් විනා මම ඔසවපු කකුලකුත් නෑ එසවිච්ච කකුලකුත් නෑ පොදු නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමකට වඩා වෙන මොකක්වත් සිද්ධ වුණෙත් නෑ කියලා Tamange හිතින් දකින්නකොට මේ කය ගැන ආනාපාන රතියක් ඉපදිලා එතනම අවබෝධය කරා යන්න පුළුවන්. හැබැයි සමාධියක් නැතුව මේක කරන්න බෑ. මේක සමාධියෙන් දකින්න. ඒ කියන්නේ මේ සක්මන් භාවනාව තුල පවා ඒ සමාධිය උපදව ගන්න. ඔය වගේ ඒක භාවනාවේ ඥානෙ පින්වත්නි ඇත්තටම සුතමේ ඥානෙද මේ අහගන්නේ 110ක් විතරයි කරගන්න. මම නම් කියන්නේ සමහර අයට 110ක්වත් කරගන්න බෑ බණ අහලා. ඊට පස්සේ චින්තාමය ඥානය. මේ හාමුදුරු කියන එක මගේ කතාවක් කියලා පොඩ්ඩක් Tamange පැත්තට ගලපලා බලනකොට තවත් 120ක විතර ප්‍රමාණයක් සම්පූර්ණ වෙනවා. ඒක 130ක් විතර. ඊටු 70ම භාවනාවෙන් උපදින ඥානය. 70ක් මේ බුදුරජාණන් වහන්සේලා අවුරුදු ගණනාවක් මේ ධ්‍යාන සමාපatti දියුණු කරලා බෝධි මණ්ඩලයේ ආනාපාන සති සමාධියෙන් නැගිටලයි බුද්ධත්වයටපත් වුනේ. එහෙම නැතුව වන්දලා නිකන් කල්පනා කරගෙන ඉඳලා නෙමෙයි. එදා බෝධි මණ්ඩලේ වජ්‍රාසනයේ මත වාඩි වුණේ චතුරංග සමන්නාගත වීරියෙන් හමමස්ලේ නහර ඇට මිදුළු වේලෙනවා නම් වේලුණාවි ඉතුරු වෙනවා නම් ඉතුරුණාවි බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියලයි ආනාපාන සති සමාධියෙන් නැගිට්ටි. බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කළේ එහෙමනම් අපි හිතන්නේ මම බණහලා සෝවන් වෙයි කියලා. සම්පූර්ණ බුද්ධ ශ්‍රාවකයෙක් වැඩ පිළිවෙල භාවනාවට සම්බන්ධයි. අදාද මේකට පිළිසෙන්න ඕන. එතකොට තමයි මෙතන සත්වේ පුද්ගලයෙක් නෑ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් තියෙන ඊට වඩා මොකුත් නෑ කියලා Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ඒක දකින්න තාක්කල්ම හිත දියුණු කරන්න ඕන. ඒක දකින්න තාක්කල් හිත වඩන්න ඕන. එතකොට මේ අමුතුවෙන් මේ ලෝකේ ගැන ඡන්දයක් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් උපදින්නේ. ඡන්දයක් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් හිතේ උපදින්නේ නැත්නම් ආය උපතක් කරගන්නේ තණ්හාව නිසා ඉපදින්නේ. ප්‍රියාට තණ්හාවක් රාගයක් නන්දියක් තණ්හාවක් උපදින්නේ ලෝකෙම නිරුද්ධ වෙලා යන විදියයි යාට පේන්නේ. ඇයි එහෙම ධර්මයක් අවශ්‍ය? එහෙම ධර්මයක් අවශ්‍ය ඔබ ඉන්නේ අවදාන. මේ දැන් ඉන්නේ අවදාන. මේ අවදානය හරි විශාලයි පින්වත්නි. පොඩි අවදානමක් නෙමෙයි අපිට තියෙන්නේ. විශාල ඒ කියන්නේ මේ මොනවා තිබුණත් ඔබේ ලෝකේ කඩා වැටෙන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ.
ලොකු වෙලාවක් යන්නේ ඔබේ ලෝකේ කඩා වැටෙන්නේ. ඒ කියන්නේ මේ සංසාරේ මහා දුකට වඩා වෙන එකක් නෑ පින්වත්නි. දුකින්ම පිරිච්ච එක දුක් විඳිනකොට ඒ දුක් විඳිනකොට හිතා ගන්න අනේ භාග්‍යවතුන් වහන්සේ දුකයි කිව්වේ මේක නේද කියලා ශාස්ත්‍රුන් වහන්සේටම පහදින්න. මේක දුකට වඩා එකක් නෑ. දුකින්ම පිරීලා මේ ලෝකේ. අනාගතයටත් මෙහෙට ආවත් දුකට වඩා වැඩි එකක් හම්බ වෙන්නේ. දුකමයි හම්බ වෙන්නේ. මට මතකයි දැන් ටික දවසකට කලින් ටික කාලයකට කලින් අර උපාසකම්ම කෙනෙක් මට කිව්වා. ඒ උපාසකම්ම ධර්මයේ ඉන්න බලපාපු හේතු. එයි මට අමුතුමත් දීලා කිව්වා ස්වාමීන් වහන්සේ මම මේ ධර්මයට ආවේ මම ධර්මයේ හිටිය කෙනෙක් නෙමෙයි. මේ ධර්මයට ආවේ එක සිද්ධියක් නිසා කිව්වා. ඒ සිද්ධිය හරියම වැදගත්. ඒ සිද්ධිය මටත් මතකයි. ඒ තමයි ඔය මට මතකයි අනුරාධපුර පැත්තේ එක තරුණියක් ගියා පින්වත්නි. අනුරාධපුර පැත්තේ එක තරුණියක් ගියා සිංගප්පූරුවට. ඒ තරුණයා ගෙදර කොල්ල දෙන්නයි ගියේ. ලොකු පුතා තමයි සිංගප්පූරුවට ගිහින් ඉගෙන ගන්න. අනුරාධපුර පැත්ත කියන්නේ දුෂ්කරයි. අමාරුවෙන් තමයි රටේ උගන්වන්න දරුවා. අවුරුදු 3ක් උපාධි ඉවර කරලා ওই කොල්ල ලංකාවට ආවා. සිංගප්පූරුවේ ඉඳලා. එනකොට මෙහි දැන් ඒ තරුණයා සිංගප්පූරුවේ ඉඳලා මෙහෙට එනකොට ඔය ගම්වල මිනිස්සු වෑන් එකක් එහෙම අරන් එනවා රටේ ඉඳලා කවුරු හරි එනකොට. දැනුත් එහෙමයි ඔය ගම්වල. වාහනයක් එහෙම අරගෙන ආච්චිලා සීයලා ඔක්කොම එකතු කරගෙන අර මිනිස්සු එක් කරගෙන යන්නේ එනවා. කොළඹ පැත්තේ තමයි හොරාට ඒක. ගම්වල එහෙම නැහැ. ඒක ගමින් ලෑස්ති පිටේ එනවා. ඉතින් අර දැන් අවුරුදු 3ක් උපාධි ඉවර කරලා එන කොල්ලන්නේ. ඉතින් ගෙදර අම්මලයි තාත්තයි ආච්චිලා ඔක්කොම වෑන් එකක් තරම් ආව කොල්ලයි කරගෙන යන්න. ඊට පස්සේ දැන් ඔන්න එක මල්ලි හිටියේ. ඊට පස්සේ දැන් මේ ලංකාවට ඇවිල්ලා දැන් ගුවන් තොටුපළෙන් බෑලා. ඉතින් මේ අය බොහොම සතුටින් මේ අනේ මගේ ළමයා ආවා නේද කියලා. ඉතින් බොහොම සතුටින් ඉතින් අම්මා කෙනෙකුට දරුවෙකුට වඩා වෙන එකක් නැහැ. ඊට පස්සේ දැන් මේ කොල්ලට හිතුණා අර සිංගප්පූරුවේ ගිහපු තරුණයාට හිතුණා සිංගප්පූරුව කොච්චර ලස්සනයි. අතන සිංගප්පූරුව හරි ලස්සන රටක්. සිංගප්පූරුව හරි ලස්සනයි. සිංගප්පූරුවේ පාලකයා ලංකාවක් කරන්නම් මට ඡන්දෙ දීපල්ලා කියලා කිව්වා. සිංගප්පූරුවේ පාලනය කරපු පාලකයා දැනට කාලාන්තරයකට කලින් කිව්වේ මම ලංකාවක් කරනවා සිංගප්පූරුව ඒ නිසා මට ඡන්දෙ දෙන්න කියලා. ඒක අපි කොතනද ඉන්නේ කියලා දැන් හිතා ගන්න. එතකොට දැන් මේ සිංගප්පූරුව හරි ලස්සනයි. සිංගප්පූරුවේ මේ ඔය රේල්වේ ස්ටේෂන් එක හරිම ලස්සනයි. ඉතින් මේ තරුණයාට හිතෙන්නේ නැති අපේ තාත්තලා අම්මලා අපේ මල්ලි අනුරාධපුරේ කාස්ටක පරිසරයේ සිංගප්පූරුව පෙන්වන්න කොළඹ හරි පෙන්වන්න ඕනේ කියලා මේ වැඩිමහල් කොල්ලකට සිංගප්පූරුවේ ඉඳලා ආපු තරුණයාට හිතුණා මල්ලිට කොළඹ පෙන්වන්න ඕනේ. බලන්න මේ ජීවිතේ පුදුමයි. දුකට වඩා මොනවද තියෙන්නේ කියලා හිතාගන්න. මේක කමටහනක් කරගන්න. ඊට පස්සේ මේ තරුණයා මොකද කරන්නේ? දැන් අර ආච්චි වෑන් එකේ ඔක්කොම දාගෙන දැන් ඉතින් ඔය වටේට ගියා වැල්ලවත්ත පැත්තේ. ගිහින් මුහුදේ ගිහින් ඉතින් රැල්ල එහෙම පාගල ගම්වල මිනිස්සුනේ. ගිහින් ඉතින් ඔය මේ කොල්ලා මොකද කරන්නේ? මල්ලි ෆොටෝ එකක් ගහන්නයි කියලා කැමරාව අතට ගත්ත ෆෝන් එක. ඔය ජංගම දුර අතට ගත්තා. සෙට්චාර වල හරියට අපි මේ ගියා කියලා දාන්න. එතකොට මේ තරුණයා මොකද කරන්නේ? මේ තරුණයා කියන්නේ අලුතෙන් අවුරුදු 18 19 කට පොඩි කොල්ලෙක්. මේ නව යෝගියට වද්දෙච්ච තරුණියෙක් ඉතින්. මේ තරුණයා මොකද කරන්නේ? අර ෆෝන් එක අතට ගාගෙන ජංගම දුරකථනය යන ෆොටෝ එකක් ගහන්න කියලා මේ ජංගම දුරකථනය අතට ගත්තා. ඔතන ඔය මේ රේල් පාර තියෙනවා. ඕකේ සද්දය ඇහෙන්නේ නැහැ. මොහොතේ ඉන්නකොට සද්දය ඇහෙන්නේ නැහැ. හරිම අඩුයි සද්දය ඇහෙනවා. ළඟින් යනකොට තමයි දාන්නේ ආවි පොජි යනවා නේද කියලා. අර තරුණයා මොකද කරන්නේ? ෆොටෝ එක ගන්න ෆෝන් එක අතට ගත්තා. එතකොට අයියා දැක්කා දැන් මල්ලි තමයි ෆෝන් එක ගත්තේ. එතකොට අයියා දැක්ක හරි කෝච්චි එනවා. එතකොට මල්ලි බේර ගන්න කියලා තමයි අයියා පැන්නේ. එතකොට එහා පැත්තෙන් ආව ඊට වඩා වේගෙන් කෝච්චි. ඊට පස්සේ අර ආච්චිලත් බලාගෙන අම්මත් බලාගෙන තාත්තත් බලාගෙන
අර දෙන්නම කෝච්චියට යට වුණා. ඊට පස්සේ ඒ තරුණයා එක තරුණියගේ ඔළුව බෙල්ල හොයාගෙන ඒ කියන්නේ ඔළුව හොයාගත්තේ පහුවෙනිදා. කෝච්චි පිටිය කස්සේ තිබිලා. එහෙම එකක් මේක. මේ සංසාරේ එහෙම එකක්. ඔබට එහෙම වෙන්න බැරි නෑ. ඔබේ දරුවට එහෙම වෙන්නත් බැරි. අනේ කඩකඩික කතා කියන්න එපා හඳුනන්නේ කියලා ඔබ කියයි. ඒක තමයි ඇත්ත. ඔයිට වඩා එකක් නෑ. මේ සංසාරේ දුක නෙවෙයි. ඒකයි මේ අර මුලින් කියපු ගැඹුරු ධර්මයේ ටික ටික හරි ගන්න ඕනේ ඒකයි. මේ දුක කොයි තරම් කාලයක් විඳවන්න වෙයිද දන්නේ නැහැ. විඳවා යන සංසාරයක් තියෙන්නේ. මේකේ වර්ණනා කරන්න දෙයක් නැහැ. එතකොට එහෙම සංසාරයක් නම් තියෙන්නේ අනිත් එක තමයි මේ ජීවිතේ කොහොම අවසාන වෙන්නේ කොහොම අමාරු හිතා ගන්න බැහැ. අපි ඉන්නේ අවදානකට ඒ අවදානෙමින් යම්තාක් හරි මිදෙන්න පුළුවන් ධර්මයත් එක්ක ඉන්න මිනිහෙකුට විතරයි. පින්වත්නි ධර්මයත් එක්ක ඉන්න මිනිස්සෙක් නිදාගෙන නැගිට්ටා වගේ අදරයට මලක් සුගතිය. අද මේ කියාපු දහම් කතාව මානසිකාරය කරගෙන නිදාගන්න. රෑ නිින්දේදී සනීපෙට මලක්. මෙහි පාංශකූල උනක් නැහැ. හත් දවසේ දාන උනක් නැහැ. ඒවා මෙහෙ දෙන අය දීපු ආවේ. ඒවා නතර කරන්න ඕනක් නැහැ. හැබැයි ඔබට ඒවයි ලොකු උපකාරයක් නෑ. ඔබ සුගතිය යනවා. ඔබ සුගතිය ගෙනියන්නේ ධර්මයෙන්. ඒ නිසා එහෙම ධර්මයක් තියෙන නිසා මේ ධර්මයේ ටික ටික පුහුණු කරන්න. පුහුණු කරන්න. ඒ පුහුණු කරනකොට ඔබට තේරෙන්නේ මේ ජීවිතේම ප්‍රතිඵල ලැබෙන බව. මරණින් එහා පැත්තේ නොව මේ ජීවිතේම ප්‍රතිඵල ලැබෙන බව. ඒ බඳු ධර්මයක් අපි ඉදිරියේ තියෙන නිසා පුළුවන් තරම් පිළිවෙත් පුරලා මේ සංසාර දුක අවබෝධ කරගන්න. පින්වත්නි අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා යන ගමන කෙලවරක් නැහැ. ඒක බුදු කෙනෙක්වත් කෙලවරක් වෙන්නේ නැහැ අපිට. සර්වඥතා ඥානයක් තියෙන මුනිවරේ බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ. උන්වහන්සේවත් කිව්ව උන්වහන්සේත් වදාළේ කොහොමද? මහණෙනි මේ පෘථුවිය සිඳෙන වෙලාව මේ පෘථුවිය පළවෙනි ඉර පායලා තියලා කාලයක් යනකොට දෙවෙනි ඉර පායනවා. දෙවෙනි ඉරක් පායනවා. ඔන්න මේ ලෝකේ විනාශ වෙන විදිය. දෙවෙනි ඉර පායනකොට මේ මිනිස්සු ඔක්කොම මැරෙනවා. සත්තු නැහැ කියේ. එතකොට මේ දොළවල්ලෙන් හිතෙන්න පටන් ගන්නවා. අන්තිමට තුන්වෙනි ඉර අවුරුදු දහස් ගාණක් මේ පෘථිවියේ මිනිස්සු නැහැ. සත්තු නැති කාලයක් එනවා. නිකන් ජන ශූන්‍ය භූමියක්. වැටෙලි ගහගෙන මේ වැටෙලිට පොස් ගහට පොරකක හිටියට අනාගතයේ ඔබේ ඉඩමේ කිසිම සතෙක් සර්පෙක් නැති මිනිහෙක් නැති ශූන්‍ය භූමියක් බවට මේ පෘථිවිය පත් වෙනවා. ඊට පස්සේ අවුරුදු දහස් ගාණක් කවුරුත් නැහැ. එතකොට මේ විශාල ගංගා පවා හිදීගෙන යනවා. තුන්වෙනි ඉරක් පායන අවුරුදු දහස් ගානකට පස්සේ. මේ බුදු කෙනෙක් මේවා අපිට විහිළුවට කිව්වා නෙමෙයි. ඒ තුන්වෙනි ඉර පායනකොට පින්වත්නි ටිකෙන් ටික මහ මුහුදක් දෙන්න පටන් ගන්නවා. සිඳීගෙන ගිහින් හතරවෙනි ඉර පායනකොට පින්වත්නි මහා සමුද්‍රයේ හොත්තටම හිදෙනවා. පස්වෙනි ඉර පායනකොට පින්වත්නි දැන් මහ මුහුද හිදිලා ඉවරයි. අවුරුදු දහස් ගාණක් ওই විදිහටම නිකන් කළු වෙච්ච පොළොවක් එක්ක ගිනියම් වෙච්ච පොළොවක් තියෙනවා. හයවෙනි ඉරක් මේ ඒ කියන්නේ අවුරුදු දහස් ගාණක් ඒක අවුරුදු 100ක් 200ක් නෙමෙයි. දහස් ගාණකට පස්සේ ඉරම විකාශනය වෙලා මේක දුම් දාන්න පටන් ගන්නවා. හරියට ඔබ දැකලා ඇති මැටි වලක් ලිපේ තියලා රත් කරනකොට දුන්නා වතුර මොකුත් නැති. අන්න ඒ වගේ මේ පෘථුවිය දුම් දාන්න පටන් ගන්නවා. හත්වෙනි ඉරක් පායනකොට මෙහෙම එකක් තිබ්බද නැද්ද කියලාවත් හොයන්න බැරි වෙන්න පුපුරල යනවා කියලා. මෙහෙම එකක් තිබ්බද කියලාවත් හොයන්න බෑ කියලා. උෂ්ණත්වය වැඩි වෙලා පුපුරල යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ අදාළලා කියනවා මහණෙනි මේ පෘථුවිය විනාශ වෙන දවස මට කියන්න පුළුවන් කියනවා. හැබැයි මහණෙනි අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා යන සත්‍යයන්ගේ දුක කෙලවර වෙනවා කියලා මට කියන්න බෑ කියලා. එච්චරට අනාථයි. ඉතින් අපිට සනාත ධර්මයක් හම්බෙලා තියෙනවා. දැන් ඉතින් සිත්සේ මේ ධර්මයේ පුහුණු කරගන්නයි තියෙන්නේ. ධර්මයේ පුහුණු කරලා ජීවිත අවබෝධයේ පැත්තට තමන්ගේ ජීවිතය හදාගන්නයි තියෙන්නේ. මොකද අවිද්‍යාවේ මෝහාන්ධකාරයේ දුරු කරන්න තරම් ප්‍රබල ධර්මයක් දැන් අපිට හම්බ වෙලා.
ලෝකයේ කෙරෙහි තණ්හාවක් හදාගෙන වැඩක් නැහැ කියලා තේරුම් ගන්න පුළුවන් විදිහ විස්මිත ධර්මයක් තියෙන නිසා පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන්න. එතකොට ධර්මයේදී සෝවාන් වෙන්නත් බැරි. හැබැයි අනිවාර්යයෙන් ඔබට යහපතක් නම් වෙනවමයි. ඒ නිසා මොනවද ඇරියක් ධර්මය අතාරින්න එපා. ධර්මයක් එක්කම නිදා ගන්න. ධර්මයක් එක්කම අවදි වෙන්න. ධර්මයෙන් දායාදේ කරගන්න. ධර්මයෙන් පිහිට කරගන්න. ඔබ හැම දිනාටම මේ පැය දෙකකට ආසන්න කාලයක් දේශනා කළ මේ ධර්මය ජීවිතාවබෝධය පිණිස වේවා කියලා දේශනා. වඩාත් සරල දේශනාවක්. සමහර තැන්වල කාරණා ගැඹුරු වුණත් වඩාත් සරල දේශනාවක් අපි සිද්ධ කළේ. ඉතින් මේ දේශනාව සිද්ධ කරන්නට අපට ඊටාම කරුණාවෙන් මේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ආරාධනා කළා. ඒ වගේම මේ පින්තුන් කැප වුණා අපිව වැඩම කරගන්න මාස කිහිපයකට කලින් ඉඳලා. ඉතින් පින්වත්නි අරමුණ විදියට මේ දේශනාව සිද්ධ කිරීමට අරමුණ වන්නේ අතිපූජ්‍ය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේට දියපත්තුකද සුමන නායක ස්වාමීන් වහන්සේලා රාජකීය පඬිත කැස්බෑවේ සුමනානන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේට අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. විහාර පරම්පරාවේ වැඩ සිට අපවත් වේ වදාළ සියලු මහා සංඝ රත්නයට මේ කුසල් උපකාර වේවා. භවගාමී සසර සුවපත් වේවා. උන්වහන්සේලාට වහවහා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. මාර්තු 5 වන දිනට ජන්මදිනයේ යෙදී තිබෙන කැස්බෑව විජේසුන්දරාරාම විහාරයේ ඇතුළු සිව් මහා විහාරාධිපති දර්ශනපති නම කියන්න අවසරයි. කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරනවා. කොහොවල විජේ මංගලාරාමය කැස්බෑව නන්දන ධර්මායතනයේ යන උභය විහාරාධිපති රාජකීය පඬිත ගතාරේ සුමන රතන නායක ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. අපිට මේ දේශනාව සඳහා ආරාධනා කරපු පින්වත් ගතාරේ ජිනරතන පඬිත හාමුදුරුවන් වහන්සේට අද ධර්ම මේ විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය මහා සංඝ රත්නයටත් මේ කුසල් උපකාර වේවා. ඔබ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පූජනීය මහා සංඝ රත්නයේ මේ කුසල් උපකාර වීම තුල වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා විශ්වාස කරනවා. ඒත් සමගම අද මේ දේශනාවට දායකත්වයෙන් දරලා අපව වැඩම කරගන්න කැප වුණා චන්න කුමාර දෙවිපිටිය මහත්මයා ඇතුළු පින්තුන්. ඒ පවුලේ සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට මේ කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් තමයි චන්න කුමාර දෙවිපිටිය මහත්මයා ප්‍රදාන පින්තුන් දේශනාවට සම්බන්ධ වන්නේ. ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. වීරසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීම, ඒ වගේම පින් පැමිණවීමට බලාපොරොත්තු වෙනවා. ඩී.ඩී. සංඝදාස පියතුමාට භාර්යාවගේ මව්පියන් වන මාලා ජයසිංහ නැන්දනියට H.W. ජයසිංහ මාමා ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. භවගාමී සසර සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. චන්න කුමාර දෙහිපිටිය මහත්මයාගේ නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ටද මේ කුසල් නිවන් පිණිසම හේතු වේවා කියලා අපි අදිස්ථාන කරනවා. ඒත් සමගම පින්වත්නි අද මේ දේශනාවට සම්බන්ධ වුණු ලොකු කුඩා ඔබ හැම දිනාටම මේ කුසල අනුමෝදන් වේවා. එලිමහණේ සැලකිය යුතු දේශක් මේ දේශනාවට කන් දෙනවා. සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා දේශනා කරනවා. ඒත් සමගම පින්වත්නි සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඉතින් බොහෝම අපහසුයෙන් වුණත් අපි පැය දෙකකට විතර කාලයක් දේශනාව සිද්ධ කළා. මොකද මම තාම අමාරුයි මේ දේශනාව කියලා. හේතුව අද මම මේ දේශනාව 6 වෙනි දේශනාව. අද දවසේ 6 වෙනි දේශනාව තමයි මේ සිද්ධ කළේ.
ඊට කලින් බෞද්ධය රූපවාහිනී සජීවී දේශනා විවර කරපු ගමන් නිහිත වේ. එතකොට උදේ කාලේ ඉඳලා මේ 6 වෙනි දේශනාව ඉතින් බොහොම විඩාවර කාලයක්. වෙහෙසකර කාලයක්. ඉතින් දහම් කතාවත් එක්ක මේ විඩාව සංසිඳුවාගෙන අපි මේ ධර්මයෙන් කියනවා ජීවිත පරිත්‍යාගය. ඒ නිසා පින්වත්නි මේ මොහොත තුල මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලැබුණා පුණ්‍ය ශක්තිය ඔබ හැම දිනාටම උපකාර වේවා. කායික මානසික සුවපත් භාවයෙන් සැලසේවා. ඔබ සියලු දිනාටමත් විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට ඔබ සියලු දෙනාටත් සියලු දෙවියන්ටත් මේ ඥාතීන්ටත් විහාර පරම්පරාවේ වැඩ සිට අපවත් විවදාල් මහා සංඝරත්නයටත් අමා නිවන් පිණිසුම් මේ කුසල් හේතු වාසනා වේවා කියන අදිස්ථානයෙන් අපි දේශනාව නිමා කරනවා. අනුමෝදනා දාතා සජ්ජායනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු. බහැම දිනාටම තෙරුවන් සරණයි. අද දින ධර්මානුශාසනාවක් පවත්වලා අපේ නන්දන ධර්මායතනයේ ප්‍රදේශවාසී දායකකාරකාදී පින්වත් හැම දෙනාටම වටිනා ධර්ම දායාදයක් ලබා දෙන්නට යෙදුන අද දවසේ ඒ වගේම මේ පැය දෙකක් වැනි කාලයක් පුරාවටම අපේ හාමුදුරන් වහන්සේ බොහොම වටිනා කියන ධර්මානුශාසනාවක් අද දවසේදී දේශනා කරන්නට යෙදුනේ. විශේෂයෙන් අප අස්මදාචාර්යෝත්තම අපේ කැස්බෑව විශේෂ විජේසුන්දරාරාමයේ ඇතුළු මේ විහාරස්ථානයේ ඇතුළු විහාර ගණයේ අධිපති දුරන්දර දර්ශනපති කැස්බෑව ඉන්දානන්ද ලොකු හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනාවන් මත අපේ ගතාරේ දිනරතන පොඩි හාමුදුරුවන් වහන්සේ මේ තාමත් වටිනා කියන වැඩපිළිවෙලක් සිද්ධ කරගෙන යන අවස්ථාවේ පෙචන්න මහත්මයා ඇතුළු දායක පින්වත් පිරිස එකතු පාදා වෙලා අද දවසේ මේ ධර්මානුශාසනාවන් සඳහා දායකත්වයන් දක්වන්නට යෙදුණා. ඒක නිසා මේ වෙලාවේදී අපි බොහොමත්ම කාරුණිකව ආශිර්වාදයන් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපේ හාමුදුරන් වහන්සේ ශාසනිකමය වශයෙන් බොහෝ සේවාවක් කරන යතිවරයාණන් වහන්සේ නමක් මේ රටේ අපේ හාමුදුරන්ගේ නම කියවූ පමණින් බොහෝ සැදැහැති ජනතාව ධර්ම ශ්‍රවණය කරන්නට පෙළ ගැසී සූදානම් වෙන හාමුදුරන් වහන්සේ නමක්. ඒ තරමටම අපේ ජනතාව තුළ වැඳගත් තරුණ යතිවරයාණන් වහන්සේ නමක් ත්‍රිපිටක විශාරද රාජකීය පඬිත හසලක සීල විමල පඬිත හාමුදුරන් වහන්සේ අද දවසේ පන්සලට ඇවිල්ලා තමන් වහන්සේගේ ශාසනික කටයුතු අතර අද දවසේ වේලාව වෙන් කරගෙන මේ ධර්මානුශාසනාව පැවැත්වීම පිළිබඳව අප අස්මදාචාර්යෝත්තම අපේ කැස්බෑවේ ඉන්දානන්ද නායක මහනිපාණන් වහන්සේ ඇතුළු එවැගේම අපේ ගතාරේ දිනරතන හාමුදුරුවන්ගේ විහාරවාසී මහා සංඝරත්නයේ එවැගේම අද දායකත්වයේ දක්වන අපේ චන්නමැතිතුමාණන් ප්‍රදාන ඒ පවුලේ පින්වතුන්ගේ එවැගේම මේ විහාරස්ථානයේ දායකකාරකාදී හැම දෙනාගේම පුණ්‍යානුමෝදනාව අපේ හාමුදුරන් වහන්සේට පළ කරමින් අපේ හාමුදුරන් වහන්සේ කරගෙන යන ශාසනික ආගමික සමාජීය කටයුතු ඉතාමත් හොඳින් සාර්ථකව සිද්ධ කරගන්නට
ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා දිගාසිරි සම්පන්නිය සැලසේවා කියලා සාදු කියලා ආශිර්වාදයක් පවතුන හැම දිනාටම තෙරුවන් සරණයි.